ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපේ මේ කය වහා පිඳලා යන මැටි බඳුනක් වගේ කියලා. අපේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි මරණයට බය නැති කෙනෙක් වෙන්න උත්සාහ කරන්නට ඕනේ කියලා. ඒ විතරක්වත් නෙවෙයි. ආයිමත් මේ දුකින් පිරුණු ගෝර දුක් ඇති මේ සසර ගමනට එන්නට එපා කියලා. ඒ වෙනුවෙන් අපි කරන්න ඕනේ උතුම් ධර්මය ඉගෙන ගන්න එක. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා අතිශයින්ම දුර්ලභව දේශනා කරන්නා වූ උතුම් ශ්‍රී සත්‍ය අපිට අහන්න අවස්ථාව ලැබෙනවා ශ්‍රද්ධා රූප වාහිනියෙන්, ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන්. ඒ උතුම් අවස්ථාව ඔබ අපි හැමෝටම ලැබෙනවා. ඉතින් අද දවසේදීත් සතියන්ත සීල භාවනා වැඩසටහන සමගනුයි අපි මේ ලෙසින් එකතු වන්නේ. අද දවසේදීත් මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස්වරයේ භාගයේ වෙනුවෙන් සවස්වරයේ කොටස වෙනුවෙන් මහමෙවුනා භාවනා අසපුවාසේ අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ වැඩම කළා. ඉතින් ස්වාමින් වහන්සේ අපි පළමු කොට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාන්තු සාදු සාදු. අද දවසේ මේ උතුම් වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයන් එකතු කරනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චමින්ද්‍රා කොඩිතුවක්කෝ මහත්මිය සහ ඉරෝමි ආටිකල මහත්මිය විසින්. ඒ පින්වන්ත පිරිසයි අද දවසේ දායකත්වයෙන් එක් කරන්නේ. ඔබටත් අවස්ථාව තිබෙනවා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිත හරවත් කරන්න, යහපත් කරන්න ඔබටත් පුළුවන් මේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන උතුම් වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයන් එක් කරන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071 232 88 87. මේ මතක් කිරීමත් එක්කම ඉතින් අපේ විනෝද ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු මෙතෙන් පටන් තථාගතයන් වහන්සේගේ සුන්දර මූ මඩලින් දේශනා කොට වදාළ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන් කියා දෙන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපි හැම දිනාම දැන් බුදුරජාණන් වහන්සේටත් ධර්මයේ සංඝයා යන මේ උතුම් තුනුරුවන සිහිපත් කරමින් වන්දනා කරමු. කියන්න මාත් එක්කම නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි සවස් කාලයේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් ධර්ම පදයක්, උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ අද අපි සවස් වරුවේ කතා කරන්නේ සූත්‍ර දේශනාවක් කිව්වට අපි සූත්‍ර කිහිපයක් එකතු කරලා තමයි මේ සූත්‍ර වල තිබෙන සාරාංශය, සූත්‍ර වල තියෙන මූලික කරුණ තමයි අපි අද මේ හවස් වරුවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනා රාශියක් එකතු කරලා කිව්වේ මොකද්ද? මේ සූත්‍ර දේශනාවලට එක කරුණක් මුල් වෙනවා.
ඊට පස්සේ ඉතුරු දේශනා කරන සීලු කරුණු ටික ඔක්කොම එක සමානයි. ඒතර මේ වගේ එක කරුණක් මුල් කරලා මේ වගේ ඒවට කියනවා සංයුක්ත කියලා. කොටසක්. ඒ තමයි මේ අද අපි කතා කරන්න යන්නේ සංයුත්ත නිකාය 3 වෙනි පොත් වහන්සේට අයිති දිට්ඨි සංයුක්තයට අයත් සූත්‍ර දේශනාවන් කිහිපයක්. එතකොට දිට්ඨි කියලා එනකොටම නිකන් තේරෙනවා ඇති දිට්ඨි කියන්නේ මොනවද? දෘෂ්ටි කියන එක. එතකොට අද මේ අපි කතා කරන්නේ දෘෂ්ටි වලට මෙන්න මේ කියන මේ දෘෂ්ටි වලට හේතු මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දෘෂ්ටි වලින් නිදහස් වෙන්න මෙන්න මේ විදිහට නුවණින් ඉමසන්න ඕනේ. මෙන්න මේ විදිහේ අවබෝධයක් නැති නිසා තමයි කෙනෙක් මේ විදිහේ දෘෂ්ටි වලට පත් වෙන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් අපි අහලා තියෙනවා දෘෂ්ටි කියන වචනේ. දෘෂ්ටි කියපුවහම අපි අහලා තියෙනවා දෘෂ්ටි උපාදාන. ওই විදිහට අහලා තියෙනවා දෘෂ්ටි කියන එක ධර්මයේ තුල සඳහන් වෙනවා. දෘෂ්ටි උපාදාන විදිහට. උපාදානයක්. ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඊට පස්සේ අන්න එතන සක්කාය දිට්ඨි. එතකොට අන්න දිට්ඨි එතන කතා කරනවා. එතකොට ওই විදිහට දෘෂ්ටිය ගැන මේ ධර්මයේ තුල විවිධ තැන්වල අපිට හම්බෙලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ආන්නේ දෘෂ්ටි වලට මූලික වන හේතුව මූලික වන කාරණා මූලික වන පසුබිම තමයි ඇයි මේ පුද්ගලයෙක් මේ දෘෂ්ටි වලට අහු වෙන්නේ කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි තව අහලා දෙන මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඔය ඔක්කොම සක්කාය දිට්ඨි ඊට පස්සේ දෘෂ්ටි උපාදාන මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨි ඒකේ අනිත් පැත්ත මේ ඒක දේශනා කරනවා මේ සූත්‍රේ මේ සංයුක්තය තුල. එතකොට අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කියපුවම අපි සාමාන්‍යයෙන් හැමදාම අපි සාමාන්‍ය විවහාරයේ කතා කරනවා වගේ තැලණයකදී තලන්නනේ අපි දන්නේ ආන්නේ වගේ අපි හැමදාම දෘෂ්ටි කියපුවම තල්තලා හිට ඉන්නේ මොකක් ගැනද හැමදාම කතා වුනේ නැකත කේන්දරේ බලිතෝයිල් ඊට පස්සේ ග්‍රහචාරය ඕව ටික ගැන විතරනේ දෘෂ්ටි කියලා. එතකොට අපි හිතුවේ ඕවගෙන් විතරක් ගැලවිච්ච ගම ආයා දෘෂ්ටි උපාදානෙන් සක්කාය දිට්ඨිය නිදහස් එයාට ආයේ දෘෂ්ටි වලට අහු වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ ඔක්කොම දෘෂ්ටි තමයි. දෘෂ්ටි වලට තමයි අයිති වෙන්නේ. නමුත් ඊට අමතරව අපි මේ කතා බහ කරන මේ ලෝකයේ තුල සමහර හිතන් ඉන්නවා මොකද්ද? ඒ තමයි එයා හිතන් ඉන්නවා මම මේ හිතන එක ධර්මානුකූලව හිතන එකක් කියලා. සමහරට මේ දිට්ඨි සංයුක්තය කියවලා බලනකොට මේ සූත්‍රය කියවලා බලනකොට අනේ අහුවෙලා ඉන්නේ දෘෂ්ටියක. එතකොට අපි හිතන් හිටියේ දෘෂ්ටි කියලා හැමදාම අර නැකතටයි කේන්දරයටයි ওই ටික හරි ගැලවුණාද අපි ඔන්න අවුරුදු චාරිත්‍ර කරන්නෙත් නැහැ. අපි ඊට පස්සේ මේ වෙලාවල් කලාවල් බලන්නෙත් නැහැ. ඉරහඳ බලන්නෙත් නැහැ. ඔය මුකුත් නැතුව අපි ලිත බලන්නෙත් නැතුව හරි ඉන්නවා. අපි දැන් දෘෂ්ටි නැහැ අපිට කියලා හිතුවේ. නමුත් එහෙම හිතලා සමහර වෙලාවට කෙනෙක් යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා ධර්ම කරුණක් තමයි මම මේ විමසන්නේ කියලා හැබැයි එයා විමසනවා. විමසලා තියෙන බලනකොට මේ දේශනාවලට අනුව බැලුවොත් හොඳට තේරෙනවා විමසලා තියෙන දෘෂ්ටියක්. එයා රුචි කරලා තියෙන දෘෂ්ටියක්. එතකොට මොනවද ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් සමහර අය ඉන්නව නේද අපි ධර්මයේ තුල අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ අපි යන්නේ සසර ගමනක. එතකොට මේ සසර ගමන යනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? ආනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සසර ගමනේ කෙලවලක් දකින්න නැහැ. පැනවීමක් පනවන්න බෑ. කවද්ද පටන් ගත්තේ ඉවර වෙන්නේ කවසවල් දවසේද කියලා එහෙම පනවීමක් කරන්න බෑ. අන්වරාග්‍රයි. කිව නොහැක. කියලා දැන් අපේ භාග්‍යතුන් වහන්සේ ඔහොම දේශනා කරලා තින අපි මේ විදිහට ඉපදෙමින් මැරෙමින් තමයි මේ සසර ගමන යන්නේ. එතකොට මේ ජීවිතේ මිනිසියෙක් ඔන්න ඊට පස්සේ මැරුණා ඊට පස්සේ තිරිසනෙක් ආන් එතනින් මැරුණා ඊට පස්සේ ආය මිනිසියෙක් වෙන්න පුළුවන්. ඉතින් එතනින් මැරලා එක්ක ආය ප්‍රේතෙක් එහෙම නැත්නම් ඊට පස්සේ මනුස්ස ලෝකෙම ඉතින් ඊට පස්සේ උන් ආයි දෙවියෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙලා උන් එක්ක ආයි නිරේ. එතකොට ඔහොම වෙන්න පුළුවන්. ඔය ගමනටනේ සසර ගමන කිව්වේ. එතකොට ඔහොම යනකොට සමහර අය ධර්මයේ විමසනවා කියලා සමහර අය අපෙන් උනත් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ පටන් ගත්තේ කවද්ද? මේ ලෝකේ මුල කොහොමද? මේ ලෝකේ අවසානය කොහොමද? මේ ලෝකේ පැවැත් මේ ලෝකේ මුල කොහොමද? අග කොහොමද? ওই විදිහට සමහර අය හිතන්නේ.
එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ දිට්ඨි සංයුත්තේ දේශනා කරන ඒක දෘෂ්ටියක් කියලා. එයා හිතන්නේ ඔහේ නිකම් මතවාදයක් ආකල්ප දැන් දිට්ඨි උපාදානයි කියන දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ කියන්නේ වැරදි දෘෂ්ටි ආකල්ප මතවාදවලට අන්‍ය හිත ඉන්නවා. ලෝකයේ කෙරවල කොහෙද? ලෝකයේ පටන් ගත්තේ කොහෙද? ওই විදිහට සමහර අය හිතන්නේ. එතකොට අන්න ඒක දෘෂ්ටියක යයි. දැන් මේ සූත්‍රවල දේශනා කරන දිට්ඨි සංයුත්තේ තුන්වෙනි පොත් වහන්සේ. ඊට පස්සේ සමහර අය හිතනවා කොහොමද? ඒ තමයි ඔන්න රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ. එක්ක සහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. රහතන් වහන්සේ මරණින් මත්තේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඊට පස්සේ සමහරුවේ දැන් මේ වර්තමානයේ කියන භාග්‍යතුන් වහන්සේගේ ඒ වචනේ මේ අවකාශ තියෙනවලු. ඕව අරගෙන දැන් අවකාශයෙන් පෙරලලන් ඒ ටික ඔක්කොම ටේප් කරලා මිනිසුන්ට අහන්න දෙනවලු. ওই විදිහට කියන්නේ. දැන් මේ භාග්‍යතුන් වහන්සේ එහෙමම දේශනා කරනවා. තථාගතයන් වහන්සේ පෙරනිර්වාණයෙන් පස්සේ නැත ඇත්තෙත් නැත්තෙත් නැතක ඔන්න මිනිස්සු ඒව ගැන හිත ඉන්නවා කියනවා. දැන් ওই විදිහට හිටපුවාම මහා හිතන්නේ ලෝකයට කියනකොට ඒ අහනකොට ඒ ලෝකයේ ඉදිරි එහා කියනකොට සමහර දන්නේ නැති මෝඩ පහේ මිනිස්සුත් හිතන්නේ අනේ අපේ මෙයා මේ හරි ධර්මකාරණ නෝනින් ඉමසන මහා ප්‍රඥාවන්තී හරි දෙයක් කරන්න යන්නේ කියලා තමයි ලෝකයා හිතන්නේ. නමුත් හිතන්නේ මොකද්ද? දෘෂ්ටියක් ගැන හිත ඉන්නේ. බුදුරජාණන් දේශනා කරනවා. ඊට පස්සේ සමහරු කියනවා ජීවෙත් මේකයි. දැන් මේ සූත්‍රවල තියෙනවා ජීවයත් මෙයයි. ආත්මෙත් මේකයි. එක්ක ආත්මෙ වෙන එකක්, ජීවේ වෙන එකක්. ජීවයයි ආත්මෙයි දෙකම මේකයි. ඒක ඔය විදිහට මිනිස්සු හිතන්නේ. ඒ විදිහට ඔය ඔක්කොම හිතන දේවල් භාගතුන දේශනා කරන දෘෂ්ටි. ඊට පස්සේ තමයි උච්ඡේද දෘෂ්ටිය, සාස්වත දෘෂ්ටිය. ඒ කියන්නේ කෙනෙක් හිතන ඔන්න මැරිලා මැරුණාට පස්සේ මේ ජීවිතේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ ජීවිතයක් නැහැ. ඊට නිසා ජොලියෙන් කාලා බීලා ඉන්න තියෙන්නේ. ඕන වල් වැඩක් කරගෙන ඊට පස්සේ ඕන හොඳ වැඩක්කුත් කරත් වැඩකුත් නැහැ. නරක වැඩක් කරත් වැඩකුත් නැහැ. පිනපව කියලා දෙන්නේ කෑව බීව ජොලියෙන් හිටිය අපි මලාට පස්සේ මේ ජීවිතේ විතරයි. එතකොට ඒ විදිහට මිනිස්සු හිතනවනේ. ඊට පස්සේ හිතලා ඔන්න දෙවියන් වහන්සේ ගාවට ගියා. ඊට පස්සේ එතන අපි උච්ඡේදයට පත්වලා ඔන්න එතන ස්ථීරව ඉන්නවා. දැන් භාගතුන් වහන්සේ එහෙමම දේශනා කරනවා මේ දේශනාවල අවසානයේ. එයා කියනවා කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ගුණ ගයමින් ඒ විදිහට ප්‍රශංසා කරමින් අපි කතා කරමුකෝ ඉස්සරහට මේ සරල පිවිසුමක් මම මේ කියන්නේ. එතකොට එහෙම මේ ලෝක සත්වය හිත ඉන්නවා කියනවා. එතකොට එයා හිතනවා කියනවා එහෙම ගුණ ගායනා කරමින් දෙවියෝ ප්‍රශංසා කරමින් 1000ක් දීලා පළතුරු වට්ටියක් දීලා මේව කරගෙන ගොඩ දා ගන්න පුළුවන්. එතකොට ස්ථිරයි. මේ ජීවිතේ හරි. ආය උපතක් නැහැ, නිරයක්, പ്രേත ලෝකයක්, ඒ මුකුත් නැහැ කියලා ඔන්න එයා හිතන් ඉන්නවා කියනවා. ඒතර බලන්න දෘෂ්ටි උපාදානය කියන එක. අපි හිතන් ඉරියන හැමදාම අර තැලණයකට තලන්න දැනගත්තට ගොඩක් අය සමහරලාට ධර්ම හිතනවා කියලා මේවට නහුවෙලා ඉන්නේ. ලෝකයේ කෙරවල කොහෙද? අපි බුදුරජාණන් වහන්සේගේ හඬ දැන් අවකාශයෙන් පෙරලා අරන් අහන් ඉන්නේ බුද්ධ වචනේ බුද්ධ හඬ ඒ විදිහටම බ්‍රහ්මස්වරයේ ඒ විදිහටම ගාව කියන්නේ. මහා දාර්ශනිකයි මහා ධර්මයේ හිතන මහා මහාචාර්යවරු මහා උපකාර කරනවා කියලා හිතන්නේ. හිතන උපකාරයක් නැහැ, කරන දෙයක් නැහැ, දෘෂ්ටියක් හිතේ තියෙන්නේ. ඔන්න වෙනදී දෘෂ්ටියේ තියෙන භයානකමකම කියනනම් තව ටිකකින් දෘෂ්ටියේ තියෙන භයානකම භාගතුන දේශනා කරනවා මේ දේශනාව අවසානයේ. මේ දේශනාවන් වල යාගේ උපත කොහෙද කියන එක. ඊළඟට තමයි අපි ඕන දැන් ওই විදිහට මිනිස්සයා භාගතුන දේශනා කරන ওই විදිහට හිත ඉන්න ওই විදිහට දෘෂ්ටි වල. ඊට පස්සේ තමයි ඔන්න අපි තව දරන දෙයක් සක්කාය දිට්ඨි. ඒතර ඔන්න ඒක භාගතුන දේශනා කරනවා. ඒ තමයි මේ ලෝක සත්වය හිතනවා කියන නත්ති දින්නම්. දන් දීමේ විපාක නැහැ. නත්ති ඉට්ටං. පුද පූජා කටයුතු විපාක නැහැ. නත්ති හුතං රැකී ආරක්ෂා සේවා කටයුතු කිරීම විපාක නැහැ. නත්ති සුකට දුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ. මේ පිනේ දුක් පිනෙන් සැප විපාක පවෙන් දුක් විපාක තියෙනවා කියලා අන්‍යයා පිළිගන්නේ. දැන් අන්න ඒවා සක්කාය දිට්ඨියටයි තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක කොටස් දෙකකට බෙදනවානේ. ලෝකෝත්තර ලෞකික කියලා. එතකොට ලෞකික ලෝකෝත්තර වශයෙන් තියෙන සක්කාය දිට්ඨිය ගැන තමයි මේ කතා කරන්නේ. සම්මා දිට්ඨියේ අනිත් පැත්ත මිත්‍යා දෘෂ්ටිය කියන එක. සම්මා දිට්ඨියට පැමුණා කියන්නේ මේකේ අනිත් පැත්ත. එයා පිළිගන්නවා. ලෝකෝත්තර ලෞකික වශයෙන් සම්මා දිට්ඨිය බෙදෙන ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටියත් අන්න බෙදෙනවා ලෝකෝත්තර ලෞකික වශයෙන්. ඒතර ලෝකෝත්තර ලෞකික එක තමයි මේ තියෙන්නේ. මේ දැන් භාගතුන මේ සූත්‍රය කතා කරන්නේ. ඔන්න ඒ සූත්‍රය අනුසාරයෙන් අපි දැන් කතා කරමු.
ඒ තමයි ඔන්න ලෝක සත්වයා හිතනවා කියනවා කොහොමද කින්නකෝ භික්කවේ සති කිං උපාදාය කිං අභිනිවිස්සං ඒවන් දිට්ඨින් උප්පජ්ජති. පින්වත් මහණෙනි මේ ලෝක සත්වයට මේ වගේ දෘෂ්ටියක් උපදින්නේ ඇයි? මේ වගේ අදහසක් උපදින්නේ කිං දිට්ඨින් උප්පජ්ජති. මේ වගේ දෘෂ්ටියක් උපදින්නේ ඇයි කියනවා කොහොමද? ඒ තමයි දීමේ විපාක නැත කියලා. දන් දෙන්න එපා. ඔය දීලා කාටද හරි ගියේ. රුපියලක් ඉතුරු කළොත් රුපියලක් හරියක ඉතුරුවක්. වියදම් කරොත් රුපියලක් හරියක වියදමක්. ඔය දුන්නට වැඩක් නැහැ. ඔය මිනිස්සු කාලා බුදිය ගන්න එක විතරයි කරන්නේ. එහෙනම් දන් දෙන්න එපා. ඔහොම කියන මිනිස්සු ඉන්නේ. අන්නේ දාන විපාක පිළිගන්නේ. එතකොට ඒ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක් තුල. අන්න දෘෂ්ටිය. ඊට පස්සේ එයා දෙන සමහර දානෙත් වළක්වනවා. ඒ දේශනාව තුළ තියෙන දීරෝච දානං අනුමෝදමනු. සමහර කෙනෙක්ට දන් දෙන්න හැකියාවක් මිල මුදල් නැහැ. සමහර අය ඉන්නවා කියන භාගතුනසේ දෙන දානේ අනුමෝදන් වෙනවා. අනේ කොච්චර හොඳද ඔයාලා දන් දුන්නද? ඔයාලා කිත්වටිටකටම සාසනෙට පූජා කළා දානේ හොඳයි. ඔයාලා සෑරජානන් වහන්සේලාට ඉඩම් පූජා කළා දේව හදන්න. අනේ හොඳයි. මාර්ග තරන් ඉඩම් පූජා කළා දානේ හොඳයි. ඔයාලගේ හම්බෙන පඩියෙන් කීය හරි ඒව හදන්න උපකාර කළා දානේ හොඳයි. අපිට නෑනේ අපි දුප්පත්නේ. අපි ශ්‍රමයෙන් දන් දෙන ඔයාලා ওই විදිහට මිල මුදල් වලින් ශ්‍රමයෙන් ධනේ වාසනාවන් කියලා ওই විදිහ අනුමෝදන් වෙනා ඉන්නේ. එතකොට ඒක ගන්න සම්මා දිට්ඨියටයි තියෙන්නේ. දැන් එහෙම නැති අය ඉන්නවා. දෙන්න එපා ඔය ගසා කන ඔය හොරු. ඔය ස්විස් බැංකුවල ඔය සල්ලි දාන්නේ. ඔයම කියන්නේ දානේ දෙනකොට සමහර මිනිස්සුන්ට වළක්වන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ. දෘෂ්ටිකාරයෝ. සමහරවල් පොයි දවසට සුදු රෙද්ද ඇඳගෙන උතුරු සලුව දාගෙන හනි අම්මේ හරි උදේම යනවා. ගිහිල්ලා උදේ පාන්දර බොමලුවත් අතු ගන්නවා. නමුත් දෙන දාන වළක්වනවා. දෘෂ්ටි උපාදාන. දෘෂ්ටිකාරයෝ. දෘෂ්ටිකාරයින්ට වෙන දේ මේ දේශනාව අවසානයේ තියෙනවා. මොකද ඒ වගේ යන්න කොහෙද කියලා. උතුරු සලුව දැම්මට වෙන දේ. ඔන්න ඊට පස්සේ ওই විදිහට දානිය වළක්වනවා. නත්ති දින්නන් විපාක තියෙනවා කියලා පිළිගන්නේ. ඊට පස්සේ නත්තිට්ටන්. ඒ කියන්නේ මොකද්ද? පුද පූජාවල විපාක නැහැ. භාගතුන් වහන්සේට පුද පූජාවල් දුන්නොත් ඒවට ගරහනවා. දැන් සමහර හාමුදුරුවෝ බව ඉන්නේ. දෙන්න එපා ওই විදිහට පන්සල් වලට මොකටද ඔහොම දෙන්නේ? ওই විදිහට පූජාවල් තියන්නේ කියලා බුදුරජාණන් සිටියේ නම් බුදුරජාණන්සෙත් බයිනවා. ඔහොම කයි කතන්දර හදනවා. ওই විදිහට ගොඩාක් දෙන්න ඕනේ පොඩි හුඬුවක් වගේ රුපියල් 100 500ක් වගේ පොඩ්ඩක් දුන්නාම ඇති. අනික ඔය බුදුරජාණන් සෙවිලා කන වේයි හලෝ. ඔහොම කී මිනිස්සු ඉන්නේ. මේ පුද පූජාව අනුමෝදන් වෙන්නේ. ඒක වළක්වනවා. අන්න ඒවා පිළිගන්නේ. පුද පූජාවෙන් විපාක තියෙනවා කියලා පිළිගන්නේ. ඒක වළක්වනවා. එතකොට යා මිත්‍යා දෘෂ්ටිකේ. සිවුර දාන් ඉන්නව වෙන්නත් පුළුවන්. සුදු ඇඳුමින් ඉන්නව වෙන්නත් පුළුවන්. ඒකට ભેදයක් නැහැ. දැන් මේ කතා කරන්නේ අන්‍යාගමික පැත්ත ගැන කතා නොකර ඉන්නේ නෙතින්. කොහොමද දෘෂ්ටිවල න්යාලා ඉන්නේ? මේ කතා කරන්නේ භාගතුන් වහන්සේ සරණ යනවා කියලා ප්‍රතිඥා දීලා ඒ අයට වෙන දේ. ඒ අයගෙත් මෙහෙම ඉන්නවනේ පුද පූජා වළක්වන, දානේ වළක්වන නැහැ කියන්න බෑනේ. අපේ සමාජය වුණ තරම් ඉන්නේ අපිටම හම්බෙන්නේ. අපි අතරම වටපිට බැලුවොත් පේන්නේ. මෙයා කියලා අපිටම කියන්න පුළුවන්නේ. එතකොට නැහැ කියන්න බෑනේ නේද? එතකොට මේ වෙන දේ මේ සත්වයාට මේ අපිට අපේ වෙන කතන්දරේ මේ භාගතුන දේශනා කරන්නේ. එතකොට ඔන්න ওই විදිහට විපාක පිළිගන්නේ. ඊට පස්සේ ඔන්න එයා නත්ති හුතං. ඒ කියන්නේ සේවා කටයුතු කිරීමේ විපාක පිළිගන්නේ. දැන් තමන් කරන රැකී ආරක්ෂාව පවා භාගතුන දේශනා කරන හරියට කරනවා නම් ඒකෙන් පිනක් රැස් වෙනවා. එයා අල්ලස් ගන්න නැතුව, වංචා කරන්න නැතුව, පගා ගහන්න නැතුව එයා ඒ සේවය හරියට කරනවා. දැන් ওই මේ දවස්වල ඔය කතා වෙන්නේ වෙනදා කලින් වහන බැංකුව අද 10 11 වෙනකන් වැඩ කී ඔය සමාජයේ කතා වෙන්නේ මිනිස්සු. ආරංචි වෙන්නේ අපිට. එතකොට ඇයි ඒ වෙන්නේ? සේවා කටයුතු විපාක කියලා පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති නිසා ඒ සේවයෙන් තමන්ගේ රටට, ජාතියට, ආගමට, මිනිස්සුන්ට අනේ මෙහෙම සේවා කිරීමේ විපාකයක් රැස් වෙනවා මේක පිනක් නේ කියලා දන්නේ නැති නිසානේ විපාකේ ඒ දේ කරන්නේ නැහැ. සේවා කටයුතු කිරීමේ විපාකේ තියෙනවා කියලා දන්නේ නැහැ. එయ్య දෘෂ්ටිකෙක්, මිත්‍යා දෘෂ්ටිකෙක්. ආනේකයි. එතකොට අන්න සේවා කටයුතු විපාක පිළිගන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලම් විපාකෝ. එයා මොකද කුසල අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ. පින් කළාට වැඩක් නැහැ. එහෙම පිනක් කරා කියලා ඇති දෙයක්වත් නැහැ.
පව් කළා කියලා ඇති දෙයක්වත් නැහැ. දැන් මේකේ තියෙනවා කොහොමද ඒ පුද්ගලයෝ හිතනවා කියනවා කොහොමද යම් දවසක ඔන්න ශ්‍රමණ බමුණන් ලෝකයේ අතර මෙන්න මෙහෙම පුද්ගලයෝ ඉන්නවා කියන කොහොමද සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ රූපය යම් දවසක කලොරිය කරනවා නම් කලොරිය කළාට පස්සේ හරි ජීවත් වෙලා ඉන්නවා නම් ජීවත් වෙලා ඉන්නවට පස්සේ හරි ඒ මොහොතේදී මොකද වෙන්නේ කෙනෙක් හිතනවා කියනවා මෙහෙම කඩුවක් අරගෙන ඒ පුද්ගලයාගේ ඇඟ හරහා ඔන්න යවනවා කියන මේ කඩුව. දැන් ඒ කියන්නේ අපි හිතන්නකො පිහියෙන් අයින්නවා කියලා කාට හරි. එතකොට උනේ මෙච්චරයි කියන මොකද්ද? පඨවි ධාතුව හරහා පඨවි ධාතුවක් ගියා කියලා කියනවා. පඨවි ධාතුව හරහා පඨවි ධාතුව ඒක තුනේ කියනවා. ඒකේ 아무තු දෙයක් නැහැ කියනවා. එතකොට ඒ කියන්නේ එයා කියන්නේ සතෙක් මරුවට ප්‍රශ්නයක් නැහැ. ප්‍රාණඝාතය අවුලක් ප්‍රශ්නයක් නැහැ. එයා කිව්වේ මොකද්ද? එයාලා පිළිගන්නන්නේ එයාලා උගන්වන්නේ කොහොමද? මොකද්ද උනේ? පිහියකින් පිහියක් අරගෙන මිනිස්සෙගේ කඩුවක් අරගෙන ඇඟ හරහා යවුවොත් මොකද්ද? පඨවි ධාතුව හරහා පඨවි ධාතුවනේ ගියේ. එච්චරයි. ඒකෙන් වෙන අකුසලයකුත් නැහැ. ඒකෙන් කළා කියලා 아무තු පිනකුත් නැහැ. අන්නේ පින බලන්න දෘෂ්ටියක තියෙන භයානකම. කුසලයේ අකුසලයේ පිළිගන්නේ නැතිකම. මෙලොව පරලොව පිළිගන්නේ නැතිකම. දුන්දේ විපාක පිළිගන්නේ, පුදු පූජා විපාක පිළිගන්නේ. ඔන්න දෘෂ්ටි උපා දෘෂ්ටිය කියවේ ආන්නේ ඒකයි. එතකොට ඒ නිසා එයා කියනවා පුද්ගලයෙක් මැරුවොත් වෙන්නේ මෙච්චරයි කියන පුරුෂයා කලොරිය කළාට පස්සේ වෙන්නේ මෙච්චරයි කියනවා. පඨවි ධාතුව සමගින් එකතු වෙන්නේ. ආපෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුවට එකතු වෙනවා. වායෝ ධාතුවට එකතු වෙනවා. ඉන්ද්‍රියයන් අහස කරා යනවා. මිනිහ ඇදගෙන යනවා සත්තු ටික දැන් ගිහලා එක්ක මිනිහ කනවා කියනවා. එහෙම නැත්නම් ඒක පස් බවටපත් වෙනවා කියනවා. ඒ නිසා මේකෙන් කිසි තේරුමක් නැහැ කියනවා. මොන්න බලන්න ඒ සත්වයාගේ මේ පුද්ගලයාගේ තියෙන දෘෂ්ටි. ඒතකොට අද කාලේ සමහර ආගම් වල එහෙම දෘෂ්ටි තියෙනවනේ. සමහර ආගම් වල අදටත් එහෙම දෘෂ්ටි තියෙන ආගම් තියෙනවනේ. එතකොට ඒ ආගම් වලින් හසුරවනවනේ මේ විදිහට පුද්ගලයාගේ සිතනේ හසුරවන්නේ. දැන් මේ දෘෂ්ටියෙන් කරන්නේ කිසිම දෙයක් නෙමෙයි. මේ දේෙන් කරන්නේ එයාගේ සිත හසුරවන එකයි. ඒ උපන් සත්වයාට ඒ ආගමින් හරි ඒ ජාතියෙන් හරි මොකකින් හරි යන්න මේ දේ කියලා දුන්නට ගාම එයා ඒක පිළිගන්නවා. ඇයි ඒ පිළිගන්නේ කියලා අපේ භාගතුන් ඊට පස්සේ මෙතන හරි ලස්සනට දේශනා කරනවා. ඒ කොහොමද කියනවා? එයා කරුණු පහක් ඔස්සේ තමයි කියනවා පුද්ගලයෙක් තමාගේ ජීවිතේ යම් දෙයක් ගන්න කියනවා. ඒ තමයි කියනවා ශ්‍රද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිච්ඡානක්ඛන්ති කියන ඔය පහෙන් කියනවා. අපි තේරුම කතා කරමු. ඒ තමයි කියන ශ්‍රද්ධා, රුචි, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිච්ඡානක්ඛන්ති. ඔන්න ඔය පහෙන් තමයි කියන පුද්ගලයෙක් යම් කිසි දෙයක් ගන්නෙ. ඒ අරගත්තට පස්සේ ඒ කරුණු පහෙන් ඔහුට ලැබෙන්නේ භාගතුන ඒකෙන් ලැබෙන්නේ යාට දේ අත්දැකීමයි කියනවා. ඒ අත්දැකීම ඒ හුරුව එයාට ලැබුණට පස්සේ ආයේ ඒකේ අතහරින්නේ නැහැ. ඒ පිටිපස්සේම ඔහු යනවා. ඒ තුලම එයා යනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගන්නවා කියන්නේ දැන් අපි කියන්නේ ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ තුනුරුවන් කෙරේ ඇතිවන පැහැදීමක් ගැන නෙමෙයි එතන කතා කරන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් ගන්නවා කියලා කියන්නේ සාමාන්‍ය වචනේ පැහැදිනු සිතින් එයා ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න එයා පහදිනවා කොහොමද? අර කාරණේටම. දැන් අපි කතා කළේ මොකද්ද? ඔන්න පිහියක් අරගෙන කෙනෙක්ට ඇන්නා. ඒ ඇන්න කියේ මොකද? පඨවි ධාතුව වශයෙන් පඨවි ධාතුනේ ගියේ. යම් කෙනෙක් මැරුණා කියලා කියන්නේ මැරුවා කියලා කියන්නේ මොකද්ද? පොළොවට පස් වෙලා යන ටික පස් වෙලා යනවා, වතුර ටික ජලයට එකතු වෙනවා, ඊට පස්සේ තේජෝ ටික ඒක. එයා ඒ ටික අන්න පැහැදීමෙන් යුක්තව ගන්නවා. ඒ ගත්තට පස්සේ ඒ පැහැදීම තියෙන තාක් එයාට ඒකෙන් ගැලවීමක් නැහැ. ඊට පස්සේ කියනවා මේ පැහැදීමෙන් ඉන්න කෙනා ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා ගුණ ගායනා කරන්නේය. ඊට පස්සේ යාග හෝම පුද පූජාවල් කරන්නේය. ඊට පස්සේ ওই විදිහට තමයි එයා ඒ හේතුවෙන් ඔහු තුච්ච වූ බොරු ප්‍රලාප කියනවා. බොරු තමයි ඊට පස්සේ යා කියන්නේ කියනවා. ඔන්න ওই විදිහට ඒ කෙනා ওই විදිහට කටයුතු කරමින් ඉන්නවා කියනවා භාග්‍යවතුන් වහන්සේ. දැන් සමහර අය තියෙන සමහර දැන් ওই විදිහට උගන්වලා කියනවා දෙවියන් වහන්සේට ඔයා ප්‍රශංසා කරන්න, ගුණ ගායනා කරන්න. ගුණ ගායනාවේ මේ ආගමකට ජාතියකට ගරහනව නෙමෙයි. මේ ධර්මයේ තියෙන දේ කියන්නේ. මේ අපිට වෙන දේ අපි ලෝක සත්වයේ අහුවෙලා ඉන්න තැන භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේ අදී එකක් නෙමෙයිනේ. මේ 2500 ගානකට පරණ එකක්. එතකොට ඒ කාලෙත් මෙහෙම ස්වභාවයන් තිබිලා තියෙනවා. මීට වඩා දරුණුයි. ඉතින් ඒ කාලේ බ්‍රාහ්මණ සමාජය තුල ඒ බ්‍රාහ්මණ මතවාද වලට විරුද්ධව කතා කරා නම් දිවැද්ද කැපුවා.
අතපය කපනවා විරුද්ධව කතා කළොත්. ඊට පස්සේ අපිම දන්න ධර්මයේ තුලම අපිට කතන්දර හම්බෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයා ඒ ශ්‍රාවක සංඝයා චාරිකාය වඩනකොට බ්‍රාහ්මණ ගම් හරහා යනකොට බ්‍රාහ්මණ ගමේ මහවුන්දලා කියන්නේ කොහොමද? දෙන්න එපා සමන බවත් ගෞතමීන්ට වතුර ටිකක්වත් කියලා ලිං වලට පිදුරු දාලා ලිං වහන්නේ වතුර උගුරක්වත් දෙන්නේ නැතුව ඉන්නේ. ඊට පස්සේ වතුර දුන්න මිනිස්සෙින්න දානමාන දුන්න මිනිස්සෙින්ට තමන්ගේම ජාතියට ඉස්ස ගල් ගහලා මරන්නේ. ඒතර එහෙම කතා අද තිබුණට ඒ කියන්නේ ඉස්සරත් තිබිලා තියෙනවනේ. ඒ කියන්නේ බුද්ධ වචනේ තුල අපිට කතාවන් තුලින් අපිට හම්බෙන්නේ. ඒතකොට ඒ ස්වභාවය භාග්‍යවතුන් එදා තිබිච්ච දේම තමයි භාග්‍යවතුන් මේ දේශනා කරන්නේ. ඒතකොට අන්න බලන්න ಗುಣ ගායනා කරමින් ඉන්න ඕනේ කියනවා. එතකොට මොකද වෙන්නේ කියන අවසානයේ ඔහු සතුටු වෙලා ඔබට යුක්තිය ඉටු කරයි කියනවා. බලන්න ඔය දෘෂ්ටි වලට අහුවෙන්නේ අහුවෙල්ල. ඒතකොට සත්‍ය ඔය විදිහට දෘෂ්ටි වලට අහුවෙලා ඉන්නේ. දැන් සමහර අයගේ තියෙන මිනිහපව වල දාන්නේ හිටවලනේ. කෙලින් මෙහෙම හිටගෙන ඉන්න වගේ තමයි වල කපන්නේ. දාන්න මිනිහ. ඇයි? දිව්‍යන්ට ඇදලා ගන්න උඩට ලේසියලු. ඒතර මේ දෘෂ්ටියකට අහු වෙනවා කියන්නේ. එක්ක මෙරිච්ච මල කඳක් පිච්චන්න දෙන්නේ. එක්ක වල දාන්න ඕනේ කියනවා. වල දාන්න දෙන්නේ පුච්චන්න ඕනේ කියනවා. දැන් දේශනාව තුල කොහොමද තියෙන්නේ? භාගතුන්ගේ දේශනාවේ තියෙන කාකේහිවා කජ්ජමානං එක්ක කාක් එක්කයි. ගිජ්ජේහිවා කජ්ජවන ගිලුලිහිනියොකයි. ওই විදිහට නවසීවතකයේ ගැන නුවණින් විමසන එකක් දේශනාවද බලන්න ඒකෙන් ගලව ගන්න හැටි. මේ මනමිනියකට වෙන්න තියෙන යථාර්ථය ගැන. නමුත් මේ යථාර්ථය වහලා මේ සියල්ල වහලා මලමිනියකට වෙන්න ඕන දෙයක් භාග්‍යතුන් වහන්සේ ෆියුනරල් එක කරන්නේ කොහොමද කියලා දේශනා කරලා නැහැනේ. ඒතර බුදු කෙනෙක් පහළුනේ ඒකට නෙමෙයිනේ. දැන්නේ අපි කියන්නේ බුදුරජාණන් දැන් අපිනේ අපේ බණවලට එක එක ඩිසයින් දාලා ඩෙකොරේෂන් දාලා කැටයන් දාලා අපිනේ අද ලෝකේ ඉන්න සමහර අයනේ මේ විදිහට කියන්නේ. බුදුරජාණන්සේගේ බණ කියලා ළමයි හදාගන්න හැටි ඊට පස්සේ මොනවද ළමයි ඉස්කෝලේ දාගන්න හැටි ගේ හදාගන්න හැටි වාහන ගන්න හැටි ඕවයි බුදුරජාණන් දේශනා කරලා කියන්නේ. නමුත් ඒක නෙමෙයිනේ බුදු කෙනෙක් පහළලා දේශනා කළේ. මෙන්න යථාර්ථය. මෙන්න මේ සත්‍ය. ලෙඩ දුක සනීප කරන හැටි එකක් නෙමෙයිනේ. එතකොට බලන්න ධර්මයේ නාමයේ යන දේකුයි වෙනස. එතකොට මේ භාගතුන දේශනා කළපු සත්‍ය මේ විදිහට දෘෂ්ටි වලට මේ ලෝක සත්‍ය මේක නෙමෙයිද මහා කරුණාව කියන්නේ. ඉස්කෝලේට දාගන්න නම් මොන ක්‍රමයකින් හරි අම්මලා දානවනේ ළමයි. මෙන්න මහා කරුණාව කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට සත්වයානේ මේ ලෝක සත්වයා මේ මිනිස්සු මේ විදිහට දෘෂ්ටි වලට අහු වෙනවා. මේ වගේ ගැලවෙන්න ඕනේ. මේ විදිහට මේ ලෝක සත්වය අහු වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරේ මේ විදිහට බැඳීම දැන් ඉස්සරහට දේශනා කරන්නේ එහෙම. මේ විදිහේ බැඳීම් තියෙන දැන් මේ වගේ නිදහස් වෙන්න සිහි කරන්න ඕනේ මෙහිමයි. ඉතින් මේකනේ දෙයි හාමුදුරනේ මහා කරුණාව කියන්නේ. ළමයි ඉස්කෝලේ දාගන්න හැටි කියලා දෙන එක නෙමෙයිනේ. ඒකට ධර්මයේ විකෘතිනේ. ඒතර ආන්නේ එකයි. අද යථාර්ථය දන්නෙත් නැහැ. ඇත්ත දන්නෙත් නැහැ. එතකොට එහෙම මේ ලෝකේ එතකොට පේනෝනේ දෘෂ්ටි ධර්මයේ කියලාත් අහලා තියෙන බණ කියලාත් අහලා තියෙන මොකද දෘෂ්ටියක්මයි. ඒකට සාදු කියනවා. එතකොට යන්නේ ඒකයි මේ දෘෂ්ටියෙන් ගැලවෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා විතරයි කියලා භාග්‍යතුන්ගේ දේශනා කළේ. මේ දෘෂ්ටියෙන් ගැලවෙන්න යම් ප්‍රමාණයකට හරි පුළුවන් වෙන්නේ භාග්‍යතුන්ගේ ශ්‍රාවකයාට භාග්‍යතුන් ඉස්සෙල්ලා දේශනා කරන වචනයක්. කුමක්ද? සුතවාරිය ශාවකෝ. ධර්මයේ ඇසු ආර්ය ශ්‍රාවකයා. බුද්ධ වචනේ එලෙසින්ම ඇසු. ඒ සූත්‍ර විනය ධර්මයේ ඇසු ශ්‍රාවකයා. සූත්‍රේ නාමයෙන් තියෙන එකක් ඇසුව කෙනා නෙමෙයි සූත්‍රයේ ඇසුව කෙනා. විනය ඇසුව කෙනා. එතකොට අන්නේ කෙනෙක් ඒ තමා රුචි කරන දේට අනුව අන්නේ ඒ පැහැදීමට අනුව අන්නේ ශ්‍රද්ධාවෙන් එයා ඒකට අරගෙන ඒකට සාදු කිව්ව ඒක ගිල්ලා ගියා. ශ්‍රද්ධා රුචි කියන්නේ කැමැත්තෙන් පුද්ගලයෙක් ගන්නවා දේවල් කියනවා භාග්‍යතුන් වහන්සේ. ඒතර මේ දෘෂ්ටි වලට පුද්ගලයෙක් අහුවෙන හැටි භාග්‍යතුන් දේශනා කරන්නේ. රුචිය කැමැත්ත. එතකොට දැන් එයත් කැමති මොනවද දැන් හිතන්නකො මිනිස්සු ආස් දැන් මේ බනිනව නෙමෙයි මේ යථාර්ථය කියන්නේ ඇත්ත කියන්නේ දැන් ඔන්න කෙනෙක් ඉන්නවා ඔන්න හිතන්නකො අපිට ළමයි ඉස්කෝලේ දාගන්න ඕන කියලා එක්ක දරුපල නැති අම්මෙක් තාත්තෙක් ඉන්නවා එතකොට ඊට අදාළ දෙයක් ඔන්න කියනවා ළමයි ඉස්කෝලේ දාගන්න දේ හැටියට එකක් කියනවා එක්ක නැත්තම් ගේ හදාගන්න හැටි කියනවා රස්සාව ගොඩ දාගන්න හැටි කියනවා
ඒ කියනකොට දැන් අපිටත් අදහස තියෙන්නේ මොකද්ද? අපේ රුචිය තියෙන්නේ කොහොම හරි ජොබ් එකකින් තව ඉස්සරහට පිම්මක් පැන ගන්න. පොඩි ප්‍රොමෝෂන් කට්ටක් ගන්න. ඒ අදහසනේ තියෙන්නේ. ඒතකොට ඒ අදහසින් එනකොට එයා රුචි කරන එකයි අරහෙන් කියන එකයි දෙකම සමානයි. කියන කෙනාගේ රුචියත් එකයි අහන කෙනාගේ රුචියත් එකයි. අන්න රුචියෙන් එයා ඊට පස්සේ සමාන වුණා ගත්තා. ගත්ත ගාම ඒක සාදු කිව්ව ගිලිලා. එහෙමනේ ලනු ගිලින්නේ අද මිනිස්සු දෘෂ්ටි ගිලින්නේ ආන් එහෙම. බුදුරජාණන් දේශනා කරන සද්ධා රුචි. එතකොට එයා ඒ රුචියේ ඉන්නකොට එයාට මොන දේ කිව්වත් හලෝ ඔයා හිතන්නේ මේ වැරදි විදිහක්. ඔයා කල්පනා කරන්නේ මේ වැරදි විදිහකට දෙයිනේ ඔක අතහැරපන් යෝධයෝ. මේ ධර්මය අනුව හිතපන් කිව්වට එයා පිළිගන්නවද ඒක? කවදාවත් නැහැනේ. එයා හිතන්නේ ඔහෙට වැරදිලා. ඔහෙට වැරදිලා කියන්නේ ඊට පස්සේ දන්නේ. ආන් මේක දෘෂ්ටියකට අවුනට පස්සේ ගලව ගන්න බෑ කියන්නේ. ඒත් පැහැදීමෙන් සාමාන්‍ය පැහැදින දෙයින් එයා අහුවෙනවා. ඒතර කෙනෙක් පහදින ලස්සනට සමහර පහදිනවා. හොඳට ශරීරයේ ලොකු මහතට තියෙනවා නම් පහදිනවා. සුදුයි නම් පහදිනවා. ඒතර මොනවා හරි ක්‍රමයකින් එයා පහදිනවා. කටහඬ ලස්සනයි නම් පහදිනවා. මිනිස්සු පහදින්නේ එහෙමනේ. එතකොට මේ පැහැදීම තුල එයා යන්නේ දෘෂ්ටියකට ඍජු වෙලා ඒකට බැඳීමකට අහු වෙලා ඒ කියන දේ ඊට පස්සේ මරපන් කිව්ව මරනවනේ. ඒ රුචියට අහු වෙලා ඉන්න නිසා ගහපන් කිව්ව ගහනවනේ. එතන අන්න කුසලයේ කතාවක් ඊට පස්සේ නැහැ. ඒ පැහැදීමෙන් රුචියෙන් සද්දා රුචි අනුස්සව අහලා ඊට පස්සේ ඔන්න හැමෝටම කියනවා දේශන පවත්ව කියනවා. කියලා අහපු දේ සමහර මිනිස්සු ඉන්නවනේ හොඳ නරක හිතිල්ලක් නැහැ ඇහුවා ඒමම ගිල්ලා. දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අහන්න හැබැයි හැමදේම. බුදුරජාණන් දේශනා කරන්නේ අහලා ඒ දේ ධර්මයේ තුල සූත්‍රයේ තුල බහා බලන්න. අපි එහෙම එකක් නැහැ. ඇහුව සාදු කිව්ව ගිල්ලා. සූත්‍රයේ තියෙනවද නැද්ද කොහෙද තිබ්බේ අනේ භාග්‍යතුන් වහන්සේ මේව දේශනා කළාද? ඔය මොකුත් නෑ ගිල්ලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සූත්‍රය හා බලන්න. විනයක සසඳන්න මේ මෙන්න සීලය මෙන්න සමාධි මෙන්න සීලය කියලා දෙනවා. නමුත් මේ කියලා දෙන සීලය කියන එක භාග්‍යතුන් වහන්සේගේ විනය තුල බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවද? මෙන්න බුද්ධ වචනය කියලා දෙනවා. මේ දේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ ආණ්ඩ අත්තං ගන්නාති අනච්චන් රිංචති. අර්ථය ගන්න අනර්ථය බැහැර කරන්න. එතකොට අර්ථය අරන් අනර්ථය බැහැර කරන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට අන්න සූත්‍රය තුල බහා බැලීම විනය තුල සසඳා බැලීමෙනුයි. එහෙම නැතුව ඇසූ දේ එකපාරම ගිලගෙන යන එක නෙමෙයි. සද්ධා රුචි අනුස්සව කියව එක අහලා ගන්නවා කෙනෙක්. එතකොට ඇසි දැන් මිනිස්සෙගේ හිත වෙනස් කරන්නේ ඇසි අහන දෙයින් දේශනාව තුලින්නේ. ඒ කියලා දෙන එක තුලින්නේ. දැන් අපි දන්නවා LTT එක තිබ්බා. උපන් හැටි දෙමළ හැම මිනිස්සයම බෝම්බ බැදගෙන සූසයිඩ් එකට යන්නේ නැහනේ. මේ ඊට මරාගෙන මැරෙන්න ගියේ නැහනේ. ඒ දේශන තුලින්නේ. වීඩියෝ පෙන්න දේශන දදා ඒ වගේ මේ ඒ අහන දෙයිනේ ඔළුව කෑවේ. ඒ මොලේ විනාශ කළේ අන්න කියන දේ. ඒක තමයි දෘෂ්ටියකට අහු වෙනවා කියන්නේ. දැන් සහරාන් බලන්න. දැන් සහරාන්ලත් කරේ ඒකනේ. කිව්වා ඒකෙන් දැන් අර ඔය අහුවෙන්නේ මේ ඊයේ පෙරේද පොඩි උන්ට ඉස්කෝලේ වල ඉගෙනුවා කියලා. එතකොට ඒ පොඩි එකෙක් ඉස්කෝලේ යන්නේ මම තුවක්කු වරන් සිංහලයා විනාශ කරන්නම් කතෝලික මිනිස්සු විනාශ කරන්නම් කියන අදහසින් නෙමෙයි පොඩි එකෙක් ඉස්කෝලේ යන්නේ. නමුත් ඉස්කෝලේ උගන්වන්නේ අර විදිහ එකක්. එතකොට ඒ අහන දෙයින් ඒ දේශනාව තුලින් යන්නේ වෙනස් වෙන්නේ. ඒ ඔළුව විනාශ කරන්නේ. අපි කියන්නේ බ්‍රේන් වොෂ් කරනවා කියලා අහන්නේ ඒක. එතකොට ඒ විදිහට අන්න ඔළුව හේදුව හොදපු ගමන් මොලේ හේදලා තියෙන්නේ කරන දේ කියන දේ කරනවා ඊට පස්සේ. මැරියන් කිව්වොත් මැරෙනවා. මෙහෙමයි දෙව්ලොව යන්න තියෙන්නේ. ඒ නිසා මරාගෙන මැරියන්. මැරුණා. ආසකලිය දෙව්ලොවට. හැබැයි යන්න තිබුණේ මෙන්න මෙහෙමයි කියලා දෙන්නේ. ඒට අනුව ගියා. එතකොට බලන්න දැන් තේරෙන දෘෂ්ටියක තියෙන බරපතලකම. ආසාව තිබුණේ දෙව්ලොවට යන්න. හැබැයි ඇය හැසිරුවේ මාර්ගයේ පෙන්නලා දුන්නේ දෘෂ්ටියක් තුලින්. අන්න ඒකයි වැරද්දුනේ. ධර්මයේ භාගතුනාසක ධර්මයේ තුල තියෙන දෘෂ්ටියක තුලින් පෙන්ලා දෙන එක නෙමෙයි දෙව්ලොව කියන එක. සුගති සම්පත කියන එක, පින කියන එක, අකුසලයේ කියන එක. අකුසල් නොකිරීම පින් කිරීම කියන එක. මේකේ බුදුරජාණන්සේගේ මහා කරුණාව ධර්මයේ කියන්නේ. භාගතුනාසක ධහම තුල තියෙන හේතුඵල ධමයක්.
හේතු කරනව ඵලයක් සකස් වෙන දේශනාවක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අන්න බුදුරජාණන් නමක් සරණේ ගියා කියන එකේ තියෙන ලාභය යන්නේ ඒකයි. දෘෂ්ටි වලින් ගැලවෙනවා කියන එක. ඇයි හැම වෙලේම සූත්‍රයක වහා බලනවා විනය එක සසඳනවා. ඊට සසඳලා වැරදි නම් අනර්ථය බැහැර කළා ඉවරයි. එයා ඊට පස්සේ බෙරෙමන යන්නෙත් ඒක බැහැර කළා ඉවරයි. මේකයි ශ්‍රාවකත්වය කියන්නේ. ඒතර සද්ධා, රුචි, අනුස්සව නහලා අනුස්සව ආකාර පරිවිතර්ක. එතකොට යා හිතන ක්‍රමයේ අනුවන්න ආකාර පරි හිතා ඉන්න ක්‍රම. දැන් සාමාන්‍ය තියෙන සාමාන්‍ය ලෝකයේ තියෙන මොකද්ද? විද්‍යාව තුලින් ධර්මයේ උන්න ගලපන්න බලනවා. විද්‍යාව තුලින් විද්‍යාචාර්යවරු විද්‍යාචාර්ය හාමුදුරුවෝ කියලා විද්‍යාව තුලින් ඩිග්‍රී අරගෙන වෙච්ච හදි පේනවනේ දැන් වෙලා තියෙන දේවල් අනාගෙනලි දැන් වෙනවනේ. විද්‍යාව තුලින් ධර්මයේ කතා කරන්න ගිහලා වෙන දේවල් වෙච්ච දේවල් පේනවනේ සමාජයේ. ඒ ධර්මයේ තුලම තියෙන්නේ කොහොමද? ඉදම්පි ධම්මේ මේ ධර්මයට සමකල හැකි වෙන කිසිවක් ලොව නැත. ඒතර අපි ගියේ අපි රුචි කරන දේට අපි කැමැති කරන දේට අනුව අපි පරිවිතර්ක කර කර ඉන්න දා අපි හිත ඉන්න දේට අනුව ධර්මයේ ගලපන්න ගියා. එතකොට දැන් චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය අනුව කෙනෙක් හිතනවක ඔන්න හින්නවා. එයා හිතන්නේ ඒ අනුව නම් ඒ පැත් දැන් ඒ අනුව එයා හිත ඉන්න කෙනෙක් නම් ඒ අනුව ඒවටම පරිවිතර්ක කර කර ඉන්න කෙනෙක් නම් එයා කවදාවත් භාගතුන් වහන්සේ සසර ගමනක ඉන්නේ මෙන්න මෙහෙමයි ඒක පිළිගන්නේ නැහැ. එයාගේ ඒ විතර්ක කරන ස්වභාවය අනුව එයා හිතන්නේ නෑ අපි හැමදාම වානරයෙන් ආවේ. වානරයෙන් ඇවිල්ලා අපි නැට්ට සෑවුණා. ඊට පස්සේ තමයි මේ කොන්දේ අග පොඩ්ඩක් ඉතුරු වුණේ නැට්ට කෑල්ල. කියලා ඔය මොනවා හරි උගන්නේ එයාගේ තනිකර තියෙන එයාගේ ජෙනෙටික් තමයි එයාගේ තියෙන්නේ. ඒක තමයි භාග්‍යතුන් දේශනාවේ සද්ධා, රුචි, අනුස් ආකාර පරිවිතර්ක. එයා පරිවිතර්ක කර කර ඉන්න එකට තමයි හැම එකම ගලපන්නේ යන්නේ. ඊට අනුව එයා පරිවිතර්ක කර කර ඉන්නට මෙහෙනුත් ඒක දෙනවනම් ඔන්න ගානට සෙට් වුණා. හරිනේ ෂෝක්නේ. නියම බන. හරි ගැලපුණා. අන්න ධර්මේ. බන කියනවා. ඇයි පරිවිතර්ක කර ඇයි දෘෂ්ටිය ගැලපුණා. බලන්න මිනිස්සෙක් බේරෙනවා කියන්නේ අන්න ඒකයි සෙල්ලන්නේ නැහැ කියන්නේ. හරි ධර්මයේ බෙදලා ගන්නවා කියන්නේ ඒකයි. දැන් ඔය අපි ඔය එක දවසක් ඔය මීගම පැත්තේ අපි අසපුවක ඉන්නකොට දොස්තර කෙනෙක් ආව කොච්චිකඩේ අසපුවේ ඉන්නකොට. එතකොට මේ එයා මොකද්ද කියන්නේ? එයා කියන්නේ විඥානයේ තියෙන මිනිසුන්ට විතරයි. සත්තුන්ට නෑලු. පූසට එහෙම විඥානේ නෑලු. විදීම දැනෙන්නේ නෑලු ඒ සත්තුන්ට. ඉතින් මේ දොස්තරටත් එහා ගිල්ල හොඳට ඉගෙන ගත්තා කෙනෙක් මහාචාර්යවරයෙක්. ප්‍රොෆෙසර් කෙනෙක්. දොස්තරටත් උගන්වන දොස්තර. කියන්නේ මොකද්ද විඥානේ නෑ. විදීම නෑ කියලා. ඉතින් මහාචාර්ය ඉතින් අපි කියලා දෙන්නද? කියලා දුන්නට පස්සේ මේ පොඩි හාමුදුරු මොනවද දන්නේ? අනේ මේ පොඩි උ කියලා අපිටත් බැනලා යන්නේ. ඊට පස්සේ අනේ එහෙමද මහත්තයා කියලා තේ ටිකක් දීලා යවුවා. මොනව කරන්නද? ඉතින් කොහොම මිනිස්සෙක් දැන් ඒ පැත්තටම අපිත් කතා කරන්නේ ඕනේ විඥානේ නෑ තමයි යෝ අපිට විතරයි විඥානේ තියෙන්නේ. අන්න එතකොට මේ හාමුදුරු තරම් හොඳ හාමුදුරු කෙනෙක් නෑ. එතකොට අන්න ධර්මයේ. එතකොට ධර්මයේ වැළලීලානේ. ධර්මයේ විනාශ වෙලානේ. බුද්ධ වචන ඉස්මතු වෙලා නැහැ. අන්න ඒකයි එයා ශ්‍රද්ධා, රුචි, අනුස ආකාර පරිවිතර්කයට අනුව ගියොත් එයා හිතන ක්‍රමයේ අනුව යනකොට ඒකට සාදු කිව්ව ඒක ගත්තා. එතකොට මේ අත්දැකීමට ගියාට පස්සේ එයාට ඒ දෘෂ්ටි ඍජු කරාට ආස කරාට පස්සේ රුචි කරාට පස්සේ අය ගැලවීම නැහැ කියන්නේ ආන්න ඒකයි. ඒකයි දෘෂ්ටි උපාදාන කිව්වේ භාග්‍යතුන් වහන්සේ. උපාදාන කියන වචනේ තේරුම මොකද්ද? ග්‍රහණය වෙනවා, බැඳී යනවා කියන එක. ගියොත් ගියා. ඊට පස්සේ සද්ධා, රුචි, අනුස්සව ආකාර පරිවිතක දිට්ඨි නිච්ඡානක්ඛන්ති. ඒ දිට්ඨි නිච්ඡානක්ඛන්ති කියන්නේ තමාගේ ප්‍රිය කරන දෘෂ්ටියටම අන්න අරහිනුත් ප්‍රිය කරනවා. තමන් හිතන දෘෂ්ටියට මේ දෘෂ්ටිය ගැලපෙනවා. අන්න එතකොට ඒකට අන්‍යය යනවා. ඔන්න ඔය කරුණු පහ මුල් කරගෙන තමයි භාග්‍යතුන් මෙන්න දේශනා කරනවා. මොකද්ද මේ සත්වයා මේ දේවල් ගන්න කියනවා. ආග්‍රහණය කරන ආග්‍රහණය කරේ රස විඳින දේ නම් රස විඳින දේ, පහස ලබන දේ නම් පහස ලබන දේ සියල්ලම. ඔන්න ඔය පහෙන් කියනවා. සිතින් සිතන දේ නම්, මනසින් සිතන දේ නම්, අරඹන දේ නම් මේ ඔක්කොම භාගතුන් මේ කියවල බලන දිට්ඨි සංයුත්තේ සංයුත්ති නිකාය 3. තුන්වෙනි පොත් වහන්සේගේ තියෙන. එතකොට ඔන්න ඔය විදිහට දෘෂ්ටි වලට අහු වෙනවා කියනවා.
එතකොට අර විදිහ කියපේ දැන් ලෝකේ තියෙනවද ලෝකේ නැද්ද අග කොහෙද මුල කොහෙද ලෝකේ පටන් ගත්තේ කවද්ද ඉවර වෙන්නේ කවද්ද? එතකොට ඔන්න ලෝක සත්වය යන දීර්මනදී. එතකොට එහෙම කෙනෙක් ඔන්න ඔය දෘෂ්ටි වලට අහු වෙලා යනවා කියනවා. ඔය ආකාර ඔය කරුණ මුල් කරගෙන. එතකොට ඒ කෙනා ඔන්න කුසල් අකුසල් පිළිගන්නේ. ඊට පස්සේ මෙලොව පිළිගන්නේ නැහැ කියනවා. පරලොව පිළිගන්නේ මව කියලා විශේෂ කෙනෙක් සලකන්න ඕනේ. පියා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා සලකන්න උනිව පිළිගන්නේ. ඕපපාතික සත්වය පිළිගන්නේ. ඕපපාතික සත්වය පිළිගන්නේ කියන්නේ යා දෙව්ලොව පිළිගන්නේ. ඊට පස්සේ പ്രേත ලෝකෙ පිළිගන්නේ. නිරේ පිළිගන්නේ. ඇයි මේ පහළ වෙන්නේ ඕපපාතිකවනේ. දෘෝපපාතික උපත පිළිගන්නේ කියන්නේ ඒව පිළිගන්නේ නිරේ කොහෙද කියලා අහනවා. මේ ඔක්කොම මෙහි තමයි තියෙන්නේ කියනවා. ඒතර ඔන්න ඔය විදිහ අද අපිටම අහුවෙලා ඉන්නේ අපිත් එක්කම කතා කරන්නේ සමහර මිනිස්සු ඇවිල්ලා. ඉතින් පින තිබුණොත් මේ යථාර්ථය ඇත්ත කියලා දෙනකොට අන්නයා අනේ මෙහෙමනේ එහෙනම් මට වැරදිලානේ කියලා පින් තියෙන කෙනා ගැලවෙනවා. පින නැති කෙනා ඉතින් මේවටත් බැනමනේ යනවා. ඔය කිව්වට මෙහෙමනේ කියලා. සාමාන්‍ය විවාහරිත් ඒකනේ තියෙන පවට පින දෙන්න බෑ කියන්නේ ආන් ඒකනේ. ඒ ධර්මයට කෙනෙක්ගේ පහදින්නත් පිනක් තියෙන්න ඕනේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. බාලයන් අයින් කරලා පණ්ඩිතයන් ඇසුරු කරන්න. ඊට පස්සේ තියෙනවා ලස්සනම මොකද? පුබ්බේත කත පුඤ්ඤතා. පෙර කළ පින් තියෙන්න ඕනේ කියනවා යාට. පෙර කළ පිනක් නැත්තම් ඉතින් හුලං. ඔය වෙන වෙන යනවා ඊට පස්සේ. ඔය කිව්වට මෙහෙමනේ කියලා. ආනේක අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඔන්න දේශනා කරන ওই විදිහට එයා හිතනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා දේශනා කරන පින්වත් මහණෙනි. ඇයි මේ මොකද්ද මේ විදිහට කින්නකෝ වික්කවේ සතිකින් උපාදාය මොකද්ද මේ විදිහට පුද්ගලයෙක් මේ විදිහට කුමක් තිබුණොත්ද කුමකට බැඳීමෙන්ද කවරෝ දෙයකට බැස ගැනීමෙන්ද මේ විදිහේ ඔය කියපු දෘෂ්ටි වලට මේ ලෝක සත්වය අහුවෙලා ඉන්නේ මොනවට බැඳිලා තියෙන නිසාද කියලා අහනවා. මේ දෘෂ්ටි උපාදානයකට මේ විදිහට දෘෂ්ටි උපාදානයට මේ ලෝක සත්වය මේ විදිහට දෘෂ්ටි වලට මිත්‍යා දෘෂ්ටියට මේ ලෝක සත්‍යය බැඳිලා තියෙන්නේ ඇයි කියලා අහනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? අන්න දේශනා කරන කොහොම ඔන්න බලන්න. පින්වත් මහණෙනි, ඒකට හේතුව තමයි මේක කියලා කියනවා. ඔන්න මොකද්ද? ඒ තමයි කියනවා. රූපං කෝ භික්කවේ රූපයේ කෙරෙහි පින්වත් මහණෙනි සති රූපං උපාදාය රූපං අබිනිවිස්සං ඒවං දිට්ඨින් උප්පජ්ජති. පින්වත් මහණෙනි රූපය කෙරෙහි බැඳීම තිබුණොත් රූපය කෙරෙහි ආශාව තිබුණොත් තමයි රූපය කෙරෙහි මුලා වීම තිබුණොත් තමයි කියනවා මෙන්න මේ ලෝක සත්වයා මෙන්න මේ විදිහේ දෘෂ්ටි වලට අහු වෙන්නේ කියනවා. රූපයේ තිබුණොත් තමයි රූපයට බැඳුනොත් තමයි රූපය කෙරෙහි බැසගත්තොත් තමයි කියනවා මේ සත්වයා ওই විදිහේ ඔය කියපු දෘෂ්ටි වලට ඔන්න අහු වෙන්නේ. එතකොට කවුරු හරි කියනවා අපි බුදුරජාණන් වහන්සේගේ හඬ සමාජයෙන් පෙරලා ගන්නවා ඔන්න මේ අවකාශයෙන් පෙරලා අරන් මිනිසුන්. එතකොට එයා දෘෂ්ටියකට අහු වෙලා ඉන්නේ ඇයි? එයාට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධය නැති එකයි භාග්‍යවතුන් මේ දේශනා කරනවා. ඒකට බැඳිලා තියෙන නිසායි කියනවා. ඒකට එයා ග්‍රහණය වෙලා ඉන්න නිසා කියනවා. ඕන ලෝකේ යග කොහෙද මුල කොහෙද කවද්ද ඉවරෙන්නේ කවද්ද පටන් ගත්තේ ආත්මෙත් මේකයි ජීවයත් මේකයි ජීවේ වෙන එකක් ආත්මෙ වෙන එකක් දැන් ඔය විදිහට කියන්නේ. ඊට පස්සේ ඔය කියපු මේ මිත්‍යා දෘෂ්ටි. එතකොට මේ ඔක්කොටම අන්නේ ඇයි හවුවෙන්නේ? ඒකේ මුල මොකක්ද? භාග්‍යවතුන් හේතුව ඇයි දේශනා කරන්නේ? මොකද්ද? මේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ පංච උපාදානස්කන්ධයට බැඳිලා නිසා කියනවා. මේ පංච උපාදානස්කන්ධයේ කෙරේ බැසගෙන තියෙන නිසා කියනවා. මේ විදිහේ දෘෂ්ටි උපදින්නේ. අන්න ඒකනේ මේ දැන් මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවීමට මොකද්ද අනිත් වචනේ? මිත්‍යා දෘෂ්ටි අනිත් වචනේ මොකද්ද? සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ මොකද්ද? දෘෂ්ටි උපාදානයෙන් ගැලවුණා කියවේ ආන්නේ ඒකයි. සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ දෘෂ්ටි වලින් ගැලවුණා කියවේ ආන්නේ ඒකයි. එතකොට සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ මොකද්ද? සෝවාන් වුණා කියන එකයි. සෝවාන් වුණා කියන්නේ දෘෂ්ටි උපාදානයෙන් ගැලවුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දිට්ඨියෙන් අන්නේ ගැලවිලා සම්මා දිට්ඨියටපත් වුණා. විචිකිච්ඡා සැකයෙන් දැන් මේ සැක තියෙන නිසානේ ඔය විදිහ අදහස් වෙන්නේ ලෝකයේ මුල කොහෙද අග කොහෙද කිකිලෙදි ඉස්සලා ආවේ බීතරේදි ඉස්සලා ඔය ඉන්නේ මිනිස්සුන්ට තියෙන සාමාන්‍ය ඔය ඔක්කොම. එතකොට සැක විචිකිච්ඡා
තෙරුවන් කෙරෙහි සැකේ බුදුරජාණන් පහළ වුණේ නැද්ද? ඊට පස්සේ බුදුරජාණන් අරහන් කියලා කිව්වට ඉතින් ඔය කොහොමද පිළිගන්නේ? ධර්මයේ සාවකාතය සම්දිටිකයි කිව්වට තව බුදුරජාණන් දේශනා කළු නැති ධර්ම කොටසකුත් තියෙනවලු. ඒ විදිහට මිනිස්සු කියන්නේ පිළිගන්නේ නැත්තේ. භාග්‍යතුන් වහන්සේ පිනපව දේශනා කරනවා, කුසල අකුසලයේ දේශනා කරනවා, අපාය ගැන දේශනා කරනවා. අන්න ඒක පිළිගන්නේ ඒ සැකේ නිසානේ. එතකොට මේ සැකේ නිසානේ යාලා ඒ දේ පිළිගන්නේ නැත්තේ. හැබැයි විද්‍යාව තුළින් කියන දේවල් ඔක්කොම ගිලින්න පුළුවන්. බුදුරජාණන් මෙන්න අපාය මෙන්න പ്രേත ලෝකෙ මෙන්න මෙහෙමන ඒක පිළිගන්න බේව සැකයි. ඔන්න වෙන දේ. ඒතරේ ඔක්කොම දෘෂ්ටිනේ. එතකොට අන්න ඒකයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කිව්වේ සෝවාන් වෙනවා කිව්වේ ඒකයි. දෘෂ්ටි වලින් සම්මා දිට්ඨියටපත් වුණා කිව්වේ දෘෂ්ටි වලින් ගැලවුණා කිව්වේ අන්න ඒකයි. එතකොට මේ දෘෂ්ටි වලින් ගැලවෙන්නේ සෝවාන් වීමත් එක්ක සම්පූර්ණයි. සද්ධානුසාරී ශ්‍රාවකය ධම්මානුසාරී ශ්‍රාවකය මේ සියල්ල දුරු කරනවා. බැහැර කරනවා. බැහැර කරමින් මේ භාගතුන් වහන්සේගේ ධර්මයේ නෝනින් ඉමසන්නන්නේ සෝවාන් වෙනවා. ධර්මයේ තියෙන වටිනාකම අන්න ඒකයි. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? ඔන්න මේ සත්වය අහුවෙන්නේ අය අර ඔය කියපු දෘෂ්ටි වලට රූපේ කෙරෙහි බැඳීම තිබුණොත්. විඳීම කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාරය කෙරෙහි, විඥානය කෙරෙහි. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි වලටපත් වෙන්නේ. මේ සක්කාය දිට්ඨියට අහු වෙන්නේ. දැන් සම්මා දිට්ඨියටපත් නොවෙන්නේ. සම්මා දිට්ඨිය අනිත්‍යවතනේ. දැන් සක්කාය දිට්ඨි මිත්‍යා දෘෂ්ටි ටික ඔක්කොම අපි කතා කරන්නේ. ඒකට සක්කාය දිට්ඨිය ගැන කතා කළොත් භාග්‍යතුන් දේශනා කරනවානේ කොහොමද? රූපය ආත්මයි කියලා පිළිගන්නවා. සක්කාය දිට්ඨි විෂයාකාර සක්කාය දිට්ඨිය ගැන කතා කරනවානේ. ඒතර මේ විෂයාකාරෝ සක්කාය දිට්ඨි ප්‍රහාණයනේ සම්මා දිට්ඨියටපත් වීම සෝවාන් කියලා කියන්නේ. එයා රූපේ ආත්මය. රූපේ ආත්මය කියන්නේ රූපේ තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? රූපේ අනාත්මයි. එක්ක නැත්නම් මිනිස්සෙක් දෘෂ්ටියකට අහු වෙලා ඉන්නා මේ ඔක්කොම ආත්මයි. ඒතර ආන්නේ ඒකනේ භාග්‍යතුන් දේශනා කළ දෘෂ්ටි කියලා ඒවට. බුදුරජාණන් දේශනා කළේ රූපය අනාත්මයි. නමුත් අපි ඉන්නේ කොහොමද? රූපය ආත්මයි. ඔන්න අහු වෙලා. එහෙම නැත්නම් ආත්මීය ස්වභාවයකින්, ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් ස්වභාවයෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ කියලා ඔන්න එක්ක ආය අහු වෙලා. රූපේ තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් ස්වභාවයක් මේ රූපේ තියෙන ඔන්න එහෙම අහු වෙලා. එහෙම නැත්නම් රූපේ තුල ආත්මය තියෙනවා. ඒ කියේ මොකද්ද? රූපයේ සතර මා ධාතුන්ගෙන් හටගත්තා වූ මේ රූපයේ තුල තමයි තියෙන්නේ මේ ආත්ම ස්වභාවය. මේ තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් ස්වභාවය. එහෙම අහුවෙලා. එහෙම නැත්නම් ආත්මයේ තුල තමයි රූපේ තියෙන්නේ. තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් කියන කරුණ තුලට මේ රූපය ඇතුළත්. කියලා ඔන්නේ එහෙම අහුවෙලා. එන සක්කාය දිට්ඨිය. ඒතර මේ දෘෂ්ටි ඊළඟට විඳීමත් ওই විදිහට වේදනාව තුළටත් අහු වෙලා. ඒ සැප වේවා දුක් වේවා මධ්‍යස්ථව විඳීම ඔක්කොම හිතනවා ආත්මයි. තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්. සත්‍ය මොකද්ද? අනාත්මයි. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝනේ අපි මේ සත්‍යයට වැහිලා ඉන්නේ කියලා. ඒ දෘෂ්ටි වලටින් අහු වෙලා ඉන්නේ. ඒ විපරීත සංඥාවෙන් ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ කරුණ වලට සංඥා විපල්යාස කිවි විකෘතියක් කිවි. මොකද්ද? අනිත්‍ය දේ අපි හිතන් ඉන්නේ නිට්ටයයි. ඊට පස්සේ දුක් දේ භාග්‍යතුන් වහන්සේ දුකයි දේශනා කරන්නේ අපිට සැපයි. එතකොට ඒක සංඥා විපල්යාස. ඊට පස්සේ මොකද්ද? අනාත්ම දේ අපිට ආත්මයි. ඊට පස්සේ අසුබ දේ අපිට සුභයි. ඒතර ඒ තුල ඉන්න නිසානේ මේ ලෝක සත්වය මේ විදිහට පව් කර අකුසල් කර යන්නේ. අනිත්‍ය අනිත්‍යයි කියලා. දුක් දේ දුකයි, අනාත්ම දේ අනාත්මයි, අසුබ දේ අසුබයි කියලා වැටහීම නැති නිසානේ. ඒ නැති නිසානේ දැන් දේශනාව තුළම අපි අහලා තියෙන ලස්සන ගාතාවක් තියෙන ධම්මපදයේ අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං. අසාරවත් දේ පේන්නේ සාරවත් දේ හැටියටයි කියන භාග්‍යතුන් වහන්සේ. අසාතං සාත රූපේන පිය රූපේන අප්පිය. අප්‍රිය උදේ අපිට ප්‍රිය වේශයෙන් ඉන්නේ කියනවා.
නමුත් ඒ දේ සමහර වෙලාවට ඔන්න සමහර වෙලාවට කියන මොන හරි ඔන්න ප්‍රශ්නයක් වුණාට පස්සේ ඔන්න කියන අනේ මට නම් මේවා එපා. හරි අවබෝධයෙන් කලකිරලා වගේ ඊට පස්සේ කියන මනට මේ සංසාරෙත් එපා වෙලා තියෙන්නේ. මම මේ ඔක්කොම අතහැරලා දාලා මහාන වෙනවා. දැන් සමහර තරුණ ළමයි ඉන්නේ අපි අහනවා මහාන වෙන්න. අපි අහන්න ඕන ළමයි එනවා මහාන වෙන්න අහන්න. හිතන් ඉන්නේ මෙයාලා ආපු ගාම අනේ එහෙමයි එන්න පුතේ කියලා අපි මේ තට්ටේ ගාලා සිවුරු පොරවයි කියලා. ඒ ළමයි ඇවිල්ලා ඔන්න අපිට තේරෙනවා මේ කොල්ල මේ අනේ අහනකොට මේ සීලයක් රැකලත් නැහැ. මෙලෝ ගුණයක් දහමක් දන්නෙත් නැහැ. බුදුරජාණන්සේ අරහන් කියලා හැවුවොත් ඒකේ තේරුමක් දන්නෙත් නැහැ. හැබැයි මේන් හරි පුදුමයි මහාන වෙන්න ඕනෙලු. ඉතින් අපි ආපුවම අහලා බලනවා මොකද ළමයෝ? අහපුවම මොකද? මේ ගෑන් ළමයා තරහ වෙලා. මේ කච්චේරියේ මේ උසාවියේ අධිකරණයේ පන්සල කියන්නේ. එහෙම වෙලා එන අය මහාන කරලා තියාගන්න. එතකොට අහපුවම හිතන්නේ අනේ හරි අවබෝධයෙන් එන අවබෝධයෙන් ඇවිල්ලා එතකොට කතාව මේ සසර දුකයි ස්වාමීන් වහන්සේ. ගල හිමීට යටින් අහලා තොරතුරු ටික අහලා බලනකොට අනේ බලනවනේ මේ ගෑලා මේක තරහ වෙලා ඇවිල්ලා. ඒ වෙලාවට මතක් වෙන සසර දුකයි කියලා. එතකොට ඒක නෙමෙයිනේ අවබෝධයෙන් කලකිරෙනවා කිව්වේ. ඊට පස්සේ ආයේ එහෙම ඉන්න ඇයට තව ටික දවසකින් ගෑල්ලා මේ සෙට් වුණොත් යනවන්නේ සිවුරු වෙලා. ඉතින් එහෙම ස්වභාවයක් නේ තියෙන්නේ. ඇයි අවබෝධයෙන් ආපු එක නෙමෙයිනේ. ඉතින් අවබෝධයෙන් ඉන්නකි යථාර්ථයෙන් නෝනින් අවබෝධයෙන් එනවා කියන්නේ එකක්. නිකන් ඔය අනේ මේ ලෙඩ හැදුනට පස්සේ දැන් ඉස්සරත් තිබුණේ බුද්ධ කාලෙත් විනය තුල හරිය ලස්සනට තියෙනවනේ. විනයෙත් ඔය වගේ දේශනා කොටස් තියෙනවනේ. සමහර අය මහාන වෙලා තියෙන මොකද්ද? දැන් ජීවක වෛද්‍යතුමා බෙහෙත් කරන්නේ නිකන්නේ සංඝයාට හරි ගෞරවෙන්නේ. ඊට පස්සේ ලෙඩ තියෙන මිනිස්සු මොකද කරන්නේ? සිවුරු දාගත්තාම බෙහෙත් ටික අරගෙන සනීප කරලා සිවුරු අරින්න පුළුවන් කියලා. එහෙම සිවුරු දාගත්ත ඉස්සරත්. ඒක මේ අද මම කිව්වට ඉස්සරත් තිබ්බ එක. එතකොට විනය තුල එහෙම තියෙනවා. එහෙම ආපු අය. සමහර අය කණ්ඩ මහාන වුණා. එහෙම හරි විනය තුල ලස්සන කතා තියෙනවා එහෙම. එතකොට ඒකටත් එහෙම මහාන වෙච්චට සමහර අය පින මතු වෙලානේ ඊට පස්සේ ධර්මයේ හිල රහත් වෙනවා සමහර අය. එහෙම තියෙනවා. සමහර අයට ඒක නැහැ. හිතන්නේ මහා අවබෝධයෙන් ඉන්නේ කියලා. නමුත් බුදු ගුණයක් ඇහුවොත් දන්නේ අරහන් කියන්නේ මොකද්ද දන්නේ. සම්මා සම්බුද්දයි කියන්නේ මොකද්ද දන්නේ. විද්‍යාචරණ සම්පන්නයි භාගතුන් වහන්සේ කියන්නේ දන්නේ. ධර්මයේ සුවක්කාතය සම්දිට්ඨික කියන්නේ මොකක්ද දන්නේ. සංඝයා සුපටිපන්නව උජුපටිපන්නයි කියන්නේ මොකක්ද දන්නේ. එහෙම දන්නේ නමුත් දන් දෙනවලු. දන් දෙන්න ආසයිලු. ඉතින් මොන හිතකින් මොන ක්‍රමයකට කොහොම දෙනවද? පුදුම දානයක්. අම්මා මුත්ත කාලෙවත් එහෙම දන් දීමක් අහලා නැහැ අපි. ඒ දේශනාව තුළ තියෙන්නේ කොහොමද? තුන් අයරෙන් හිත පහදවගෙන සංඝ ගුණ හිතමින් දෙනවා කියලානේ. සංඝ ගුණයක්වත් දන්නේ නැතුව දාන දෙනවලු. ඉතින් හිතන්න අමාරුයි. හරි පුදුමයිනේ මේක. ඉතින් ඒ වගේ සැක තුල ඒ වගේ දෘෂ්ටි වල ඒ වගේ ආකල්ප තුල ඉන්න පිරිසක් එක්ක ඇසුරු කරොත් එහෙම හරි භයානකයිනේ. ඉතින් ආන්නේක යථාර්ථය මේ බනිනවා මේ මොකවත් කියනව නෙමෙයි මේ තියෙන යථාර්ථය අපි ඉන්න ස්වභාවයයි මේ කියන්නේ. ඒතකොට ඔක්කොම දෘෂ්ටි ආකල්ප. ඒ කල්පේට යන නේ පුතේ හායි පුතේ කියලා ඔළුව අත ගාලා ගත්තාම අනේ යා හොඳයි. නැත්තම් එයා හොඳ නෑ. එහෙම නැත්නම් මිනිස්සෙගේ රුචිකත්වය තියෙන්නේ. ඇයි ඒවට හේතු මේ භාගතුන දේශනා කරන්නේ? රූපය ගැන අවබෝධයක් නැතිකම. විඳීම ගැන අවබෝධයක් නැතිකම. සංඥාව ගැන අවබෝධයක් නැතිකම. සංස්කාරය ගැන අවබෝධයක් නැතිකම. විඥානය ගැන අවබෝධයක් නැතිකම. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥානය කියන මේ පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයකට පත්වීමනේ යම් ඒ කෙරෙහි තියෙන විශ්වාසයේ ගොඩනැගීමනේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේම කුමක්ද ශ්‍රාවකත්වය කියලා. දැන් භාගතුන් වහන්සේ දේශනා කරනෝනේ කොහොමද පින්වත් මහණෙනි ඉමේ බික්කේ මේ කොහොමද මේ රූපය දුකයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. මේ රූපය අනිත්‍යයි වෙන රූපං අනිච්ඡං විපරිණාමි අඤ්ඤතාභාවයි. මේ රූපය අනිත්‍යයි වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. මේ අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියලා. ඊට පස්සේ මේ ඒකන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතනයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා භාගතුන දේශන යෝ භික්කවේ මේ ඒවන් සද්ධාතය අදිමුච්චති. ශ්‍රද්ධාවෙන් අදාහ ගනීද? අන්න එයාටයි කියන අයං උච්චති සද්ධානුසාරී. ඒතර භාගතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පළවෙනිම පැමිණිච්ච කෙනා.
එතකොට එහෙම නැතුව කෙනෙක් කියනවා මම ශ්‍රාවකත්ව රූපේ දන්නෙත් නැහැ. මේක අනිත්‍ය දුකයි දනාත්ම දන්නෙත් නැහැ. ගෑල්ලා මේ තරහ වෙලා ආපුවම අපිට මහාන කරන්නලු. එතකොට මේන්නේ අවබෝධයෙන් කියන එකක් කියලා හිතන්න අමාරුයිනේ. එතකොට සද්ධානුසාරී ශ්‍රාවකය කියන්නේ බුද්ධ දේශනාව තුළ හරියටම කියවලා බලන්න ඔක්කාන්ත සංයුත්තේ මේ පොත් වහන්සේගෙම තියෙන්නේ. සද්ධාති අධිමුච්ඡති. අනිත්‍යයි කියන දේ එයා අදාහ ගන්නවා. එතකොට එයාට අනිත්‍යයි ඒක. දුකයිදී දුකමයි. නනේ නෑ මේකේ පොඩ්ඩක් වගේ සැප ඇති. එහෙම පොඩි ලොකු කතා නෑ. බුදුරජාණන්සේ අරහං සම්මා සම්බුද්දයි ලූ කතා නෑ. අරහන් නම් අරහං. සම්මා සම්බුද්දයි නෑ සම්මා සම්බුද්දයි. ධර්මයේ සුවක්කාතයි නෑ සුවක්කාතයි ලූ නෑ සුවක්කාතයි. සංඝයා සුපටිපන්නයි නෑ සුපටිපන්නයි ලූ නෑ සුපටිපන්නයි. එතකොට අහන්නේ ඒකේ සද්ධාත අධිමුච්ඡති කිව්වේ. එයා නිකන් මේ සද්ධාත අධිමුච්ඡති කිව්වේ නිකන් කියන එකක් නෙමෙයි. ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න ඔයා. එතකොට ඒ අදාහ ගන්නා වූ ශ්‍රද්ධාව තමයි එයා ස්ථීර කරගන්නේ කොහොමද? සිට වූ ගල් ටැඹක් විලස පොළවේ දැඩි ලෙස. සතර දිගින් එන සුළඟට නොසැලී කෙසේද ඔය දවල්ට උදේට දවල්ට රැයට සජ්ජායනා කරන රතන සූත්‍රයේ තියෙන්නේ. දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ. අන්න ඒකයි ශ්‍රද්ධාව කියන්නේ. අන්න ඒක ඒ ශ්‍රද්ධාව තමයි ඒ ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න දේ තමයි අර විදිහට ස්ථීර කරගෙන අන්න ඒ විදිහට පවත්වාගෙන සෝවාන් කෙන්නේ. එතකොට ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය නැත්තම් ඇස කර නාසය දිවකය මනස එහෙම නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ওই දේවල් අනිත්‍ය දුකයි අනාත්ම වශයෙන් අන්න ඒ ශ්‍රාවකයා මොකද කරන්නේ? භාග්‍යතුන් ඊට පස්සේ දේශනා කරනවා ඒ ශ්‍රාවකයා මොකද්ද? ඒවං ධම්මෝ ඒවං පඤ්ඤාය මත්තසෝ නිජ්ජානක්කමති. ඒ ශ්‍රාවකයා ඒ ධර්මයන් ඔය ආකාරයට ප්‍රඥාව තුලින් ප්‍රමාණවත් පරිදි අවබෝධයකට පත් කරගන්නවා කියනවා. දැන් අර සද්ධාවෙන් අදාහගත්තා. අදාහ ගන්නදී අන්න ප්‍රඥාව තුලින් යම් ආකාරයකට පොඩ නෝනින් විමසන්න පටන් ගන්නවා කියනවා. මේ ඇස අනිත්‍යයි. මේ කන අනිත්‍යයි. මේ නාසය අනිත්‍යයි. මේ දිව අනිත්‍යයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ දේවල් මේවල් අනිත්‍ය කියන අන්‍යය විමසනවා. කොහොමද? හේතුකින් හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වෙන නිසා අනිත්‍ය අනිත්‍යයි. මම නොවේ මමගේ නොවේ මගේ ආත්මය නොවේ. ඊට පස්සේ මේ විඳීම් ස්පර්ශයෙන් අටගත්තෙන් ස්පර්ශ නැතිවීමෙන් නැති වී යන කලෙහි අනිත්‍යයි. ඒ නිසා අනිත්‍යදී දුකයි. දුක් දේ තමගේ වශයෙන් ගන්න පවත්ව ගන්න බෑ අනාත්මයි. මේ විදිහට අනිත්‍ය නිසා දුක් නිසා අනාත්ම නිසා අන්න මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා අන්න තමා තුලින් යා නෝනින් විමසන්න පුරුදු කරනවා. අන්න ඒකයි භාග්‍යතුන් දේශනා කළේ. ඒවං ධම්ම මේ කාරණාවන් ඒවං පඤ්ඤාය මත්තසෝ නිජ්ජානක්කමති. එයා ওই විදිහට ප්‍රඥාවෙන් යම් ආයරකින් දකින්න උත්සාහ කරනවා ටික. අන්න එයාටයි කියන්නේ අයං උච්චති ධම්මානුසාරී. ඒ ශ්‍රාවකයට ධම්මානුසාරී කියන්නේ කිව්වා. අනේමට මහාන වෙන්න ඕන කියන කෙනාට නෙමෙයි. එතකොට මෙන්න මේ විදිහට පුරුදු කරගෙන එනවා කෙනෙක්. අනේ මේ ඔන්න ස්වාමීස් මෙහිමයි මේ සසර මෙහිමයි අනිත්‍යයි. අන්න එයා මහානුනා කියන එක නෙමෙයි වැරද්ද. ඒක හරි ඒක අවබෝධයෙන් එනවා කියලා පොඩ්ඩක් හරි කියන්න පුළුවන්. අන්න ඒකයි මෙතන තියෙන අනතුර කියන්නේ. ශ්‍රාවකත්වය කියන්නේ අන්න ඒකයි. දැන් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක භූමියට පැමිණුණා කියන එකයි. සද්ධානුසාරී වලින් එහා ශ්‍රාවක භූමියක් නෑනේ. සද්ධානුසාරී ධම්මානුසාරී. ඒ ශ්‍රාවකීන් වහන්සේලාට තමයි කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් මාර්ගය ඊට පස්සේ සෝවාන් සකදාගාමි මාර්ගය සකදාගාමි අනාගාමි මාර්ගය අනාගාමි අරහත් මාර්ගයේ රහතන් වහන්සේ. ඔන්න අට්ඨපුරිස පුද්ගලයා 8 දෙනා. 8 දෙනාගෙන් සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ දෙන්නෙක් ඉන්නවා. කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ අන්න මේ දෘෂ්ටිවල ඉඳගෙන මේ දේ කරන්න බෑ. ඒ අන්න මේක අනිත්‍යයි දුකයි කියලා ශ්‍රද්ධාවෙන් ගැඹුරු ලෙස අදහමින් විශ්වාස කරමින් ආන්න එක පුරුදු කරනවා. ඒ දෘෂ්ටි වලින් ගැලවීම පිණිස අන්න හික්මනවා අනිත්‍යයි දුකයි අනාත්ම වශයෙන්. අන්න සෝවාන් වෙනවා. ඔන්න ශ්‍රාවකත්වය කියන එක. එතකොට භාග්‍යතුන් දේශනා කරන මේ ශ්‍රාවකයා ඔන්න විදියට සක්කාය දිට්ඨිය යන දුරු කරන්න නෝනින් විමසනවා.
ඊට පස්සේ මේ දෘෂ්ටි දුරු කරන්න රූපේ අනාත්මයි කියලා දුරු කරන්න උත්සාහ කරනවා. එතකොට අන්න ඒ ශ්‍රාවකයා ඒ සක්කාය දිට්ඨිය අන්න ගලව ගන්න. රූපේ යථාර්ථය නෝනින් විමසනවා. මේ සතර මහා ධාතුන් හටගත්ත මේ රූපය. එතකොට කාලයේ අවකාශය අතර පවතිනවා. අතීතේ නිරුද්ධ වී ගිය වර්තමානයේ හටගෙන තියෙන අනාගතේ හට නොගත් ආධ්‍යාත්මික වේවා බාහිර වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා සියුම් වේවා ගොරෝසු වේවා මේ සියල්ල හේතුන්ගෙන් හටගත්තේ. හේතු නැතිවීම නැති වෙන නිසා අනිත්‍යයි. කුමක්ද හේතුව? ආහාර සමුදය. දැන් ඒක කුමක්ද හේතුව කියලා වෙන කෙනෙක් කියන දෙයක් නෙමෙයි ගන්නෙ. වෙන කෙනෙක් අහන දෙයක් නෙමෙයි ගන්නෙ. අහලා ගන්නවා. හැබැයි ඒ අහන දේ ධර්මයේ තුල තියෙනවද බලනවා. උන භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුල තියෙනවා කොහොමද? රූපේ හටගන්නේ කොහොමද? ආහාර සමුදය රූප සමුදය. මේ ආහාර සතර ඇති කල්හි රූපේ හට ගන්නවා. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මේ ආහාර හතර නිරුද්ධ වෙන කල්හි රූපේ නිරුද්ධ වෙනවා. ඔන්නේ ශ්‍රාවකයා ඊට පස්සේ අන්න ශ්‍රාවකත්වයේ කිව්වේ ඒකයි. ඊට පස්සේ ආහාර මොනවද කියලා තමන්ගේ මතේ නෙමෙයි ගන්නෙ. අන්න ආය ධර්මයටම බලනවා. ඒකයි ශ්‍රාවකත්වයේ කියන්නේ. ධර්මයේ තුල තමන් සරණ ගියපු දෙයක්. ඒ ශාස්ත්‍රු කරන් ඉන්නේ තමන්වත් අල්ලපු කෙනෙක්වත් නෙමෙයිනේ. ශාස්ත්‍රු කරන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන්සේ දේශනා කළේ මොනවද කියලා අන්න බලන්නේ ශ්‍රාවකයා. අන්න භාග්‍යතුන් වහන්සේ ආහාර කියලා මොනවද දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ ශ්‍රාවකයා බලනවා මොනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ඔන්න ඔය ආහාර සතර ඇති කල්හි තමයි මේ රූප හටගන්නේ. අන්නේ කිය ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා. මගේ ශ්‍රාවකයන් වහන්සේ දේශනා කළේ මෙහෙමනේ. තේරෙන්නේ නැති වෙයි. අවබෝධයක් නැති වෙයි. අදහා ගන්නවා ඒක. ඒකාන්තමයි මේක කියලා. මෙහෙමම තමයි කියලා. අන්නේ අදහාගත්ත දේ අන්න ඊට පස්සේ නෝනින් විමසනවා. විමස ටික ටික ඉන්නවා. අන්නේ යට පොඩ වහව අය දේශනාවත් ධර්මයේ ගුණේ කුමක්ද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. තම නැන පමණින් අන්න අවබෝධ වෙනේ. තම නැන පමණින් තමයි සෝ සද්ධානුසාරී ශ්‍රාවකයා ධම්මානුසාරී ශ්‍රාවකයා සෝවාන්. අන්න තම නැන පමණින් වෙන්නේ. ඒක තමයි ධර්ම ස්වභාවය. ඒක තමයි ධර්ම න්‍යාය. ඒක තමයි සත්‍ය. ඒ විදිහටයි වෙන්නේ. එතකොට ඒ ශ්‍රාවකයන් රූපය ගැන ඊට පස්සේ විඳීම ස්පර්ශයෙන් හටගත් නිසා ස්පර්ශය නැති විය නිසා අනිත්‍යයි. මොනවද මේ ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, නාසී ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, දිවේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, කයි ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම, මනසේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම. අන්න ඒවා. එතකොට අන්න විඳීම කියලා භාගතුන දේශනා කරලා තියෙන මේකයි කියලා අන්න නූනින් විමසනවා. එතකොට ඒ ශ්‍රාවකයා නූනින් විමසන ඕන තමන්ට මේ ස්වභාවයෙන් ඇති තමන්ට ගැටලුවක් එනවා. තමන්ට ප්‍රශ්නයක් එනවා. ඔන්න එතකොට භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තිබිච්ච ස්වභාවය අනුව වෙනවා. දැන් එයාට දෘෂ්ටියක් ඇති වෙනවා. එයාට යම් ආකල්පයක් ඇති වෙනවා. එතකොට අන්‍ය ගැලපෙනවා. උන මනස තිබුණා. මනසයි අරමුණුයි තියෙනවා. ඔන්න දැන් මගේ මනසට අරමුණක් ආවා මේ විදිහට. එතකොට දැන් මේ ඔන්න මනසයි අරමුණුයි එකතු වුණා. භාගතුන් වහන්සේ දේශනා කළේ මනසී අරමුණුයි එකතු වුණාට පස්සේ මනසී විඥානය ඇතිවන්නේ. ඒ ද්වයම් පටිච්ච භික්ඛවේ විඥානං සම්භූති. කරුණු දෙකක එකතුව භාගතුන් වහන්සේ දේශනා කළේ විඥානය කියලායි. එහෙනම් මනස තිබුණා ඔන්න මට අරමුණක් ආව. එක්ක රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්, මොකක් කරේ එකක්. එතකොට අන්නේ ශ්‍රාවකයේ කාවකත්වයේ කිව්වේ ආන්නේ ඒකයි. දැන් මේක තමයි මේ සද්ධම්මානුසාරී ශ්‍රාවකයේ විමසන වැඩපිළිවෙල. විමසන ක්‍රමේ. මනස තිබුණ අරමුණ තිබුණ මනසේ අරමුණේ විඥානයකද මනසත් අනිත්‍යයි. අරමුණුත් අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ මනසයි අනිත්‍ය වූ අරමුණු එකතු වෙලා ඔන්න අනිත්‍ය විඥානය හටගත්තා. එහෙනම් විඥානයත් අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය වූ මනසයි අනිත්‍ය වූ අරමුණුයි අනිත්‍ය විඥානය කියන කරුණු තුනේ එකතුව භාගතුන දේශනා කළ ස්පර්ශයයි. අන්න මනසේ ස්පර්ශය. එහෙනම් මේ කරුණු තුනම අනිත්‍ය නිසා එහෙනම් මනසේ ස්පර්ශයත් අන්න අනිත්‍යයි. එතන අනිත්‍ය කියේ මොකක්ද? අනේ ශ්‍රාවකයා දන්න හේතුකින් හටගත්ත හේතු නැතිවෙ නැති වෙනවා. අනු විමසන ක්‍රමී. ඒත විදිය තමන්ගේ හිතේ ඇති වෙන මේ වැඩපිළිවෙල විමසන ස්වභාවය. ඊට පස්සේ වුණ මනසයි අරමුණුයි විඥානය එකතු වෙලා ස්පර්ශي අනිත්‍ය වූ ස්පර්ශයෙන් ඔන්න විඳීමක් හටගත්තා. එතකොට මේ විඳීමත් එහෙනම් අනිත්‍ය. ඒ විඳීම ඊට පස්සේ ඔන්න තව ඔන්න විග්‍රහ කරලා බලනවා.
එක්ක සැපයක්ද, එක්ක දුකක්ද, එක්ක මේක මධ්‍යස්ථයේද, උපේ මධ්‍යස්ථ විඳීමක්ද? ඒතර අන්නය කල්පනා කරලා බලනවා. එතකොට අන්නය දන්න මේක සැප විඳීමක්. කියන සැප විඳීම න සැප සහගත ස්පර්ශයෙන් ඇති වෙන්නේ. එතකොට සැප සහගත ස්පර්ශයත් භාගතුන දේශනා කළේ අනිත්‍ය දෙයක්. එහෙනම් මේ සැප විඳීමත් අනිත්‍යයි. ඔන්න දුක් විඳීමක් ඇවිල්ලා. ඔන්න දුක් විඳීමක් කියන්නේ අපි හිතමු දැන් ඔන්න අපිට අප්‍රිය අමනාප පුද්ගලයෝ සමග එකතු වෙන්න වෙනවා. එක්ක නැත්නම් දුක් සහගත දෙයක් කන්න බොන්න වෙනවා. දුක් සහගත කෙනෙක් එක්ක ඇසුරු කරන්න වෙනවා. ඔන්න පීඩා එනවා, කරදර එනවා. ඔන්න මනසට දැන් පීඩාවක් ඇවිල්ලා. දැන් ඒත් එක්කනේ දුක් සහගත විඳීමක්. එතකොට ශ්‍රාවකයා කවදාවත් බනින්නේ මේ මුන් නිසා තමයි මේක උනේ, අරු තමයි මෙහෙම කළේ, මූ තමයි මෙහෙම. ශ්‍රාවකයෝ එහෙම නැහැ. ඒ ශ්‍රාවකයන් වහන්සේ අන්න ඒක නූනින් විමසනවා කොහොමද? ඇයි මේ පීඩාව ආවේ? දැන් වෙන කෙනෙක් හරි සිහිපත් කරලා දෙනකොට අනේ ඔය කිව්වට අපිනේ දන්නේ කියලා ආයේ බනින්න යන්නෙත් නැහැ. දැන් වෙන කෙනෙක් හරි සිහිය උපද්දලා දෙනකොට එහෙමයි ස්වාමීනි කිව්ව හිස නැමුවා මං අතින් වැරද්දක් වුණා, වැරද්ද පිළිගත්තා, ආයෙ හැසිරුණා. ශ්‍රාවකත්වය කියන්නේ එහෙම එකක්. එතකොට අන්න ශ්‍රාවකයා ඒක විමසනවා මේ පීඩාව ඇයි මට? මනස තිබුණ, අරමුණ තිබුණ, ඔන්න එක්ක නැත්නම් අපි හිතන අකමැති එක්කෙනෙක් දැක්කා කියලා. ඇස තිබුණා, ආසය රූපය එකතු වුණා, අන්න ඇසේ විඥානය හටගත්තා, මේ ඔක්කොම අනිත්‍යයි. අන්න විඳීම හටගත්තා. මේ සිදි දාමේනේ මේ වෙන්නේ. එතකොට මේ විදිහට නෝනින් විමසන්න මෙහෙම ටික ටික හරි පුරුදු වුණොත් මේ සසරට එනවා මේ විමසන පිළිවෙල. ඒ විමසීමේ ආනිසංශය, ඒ විමසීමේ පුණ්‍ය විපාකය, ඒ කුසලය එයා පිටිපස්සෙන් එනවා සෙවණැල්ල වගේ බරක් නොවි. එතකොට ඒ විමසීම තමයි එයාට වහා විදර්ශනාව කියන්නේ ඒකට. එතකොට විදර්ශනා ඥානයට උපකාර වෙනවා. හැමදේම විදර්ශනා කරන්න තියෙන මේ විදිහට. සමාධියක් වුණත් හැම දෙයක්ම. එතකොට ටික ඒ විදිහට පුරුදු කරගන්න කිව්වේ ආන්නේ ඒකයි. දැන් මේ දෘෂ්ටිය කෙරෙහි භාගතුනාසේ එතකොට මේ දෘෂ්ටි වලින් ගැලවෙන්නේ කොහොමද? භාගතුනා දේශනා කරනවා ඊළඟට කොහොමද? පින්වත් මහන්නේ තංකින් මඤ්ඤත බික්කවේ රූපං නිච්ඡං වාතං අනිච්ඡං වාති. මේ රූපේ නිට්ටය හොවේද අනිත්‍ය හොවේද කියලා අහනවා. ඒතරන්න මේ විදර්ශනාව කියලා දෙන්නේ මේ දෘෂ්ටි වලින් ගැලවෙන්න භාගතුනා ඊට පස්සේ. ඒ හිතට අදහස් එනකොට ඒ විමසන ක්‍රමී. දැන් ඔන්න ආවා. එතකොට මේක අනිත්‍යයිද නිට්ටය හොවේද අනිත්‍ය හොවේද? අනිත්‍යයි. අනිච්ඡං බන්තේ. යමක් අනිත්‍යයි යම්පන නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. දුක්ඛං බන්තේ. ස්වාමීනි භාගතුනස දුකයි. එතකොට ඒ අරමුණින් ඇතිවන්නේ දුකක්. ඒ ග්‍රහණය වෙන දේෙන් ඇතිවන්නේ දුකක්. ඒ දෘෂ්ටියෙන් ඇතිවන්නේ දුකක්. ඒ දුක මොකද? නැවත උපතක්. නැවත උපතක් කියන දෘෂ්ටි උපාදානයේ දෘෂ්ටියේ තියෙන උපත ආය പ്രേත ලෝකෙ නෙමෙයි. ආය මනුස්ස ලෝකෙ නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙන ඒකාන්ත කරලා භාගතුන දේශනා කරන්නේ. අන්න ඒකයි මෙතන තියෙන අනතුර කියන්නේ. අපි මේ දෘෂ්ටියක් හිතන් ඉතින් හරිය මේක හරිය සිම්පල් හරිය මේක දැන් අයින් කළා කියලා හිතන් අයින් කරන්න පුළුවන්. ඕක පොඩි කේස් එකක් නේ කියලා හිතන්නේ. දෘෂ්ටි කියන්නේ එහෙම පොඩි කේස් එකක් නෙමෙයි. ඒකේ විපාකය හරි බරපතලයි. භාගතුන්ස් ඒකාන්ත කරලා දේශනා කරන දෘෂ්ටියෙන් ඉන්න කෙනාගේ උපත් දෙකයි කියන පින්වත් මහණෙනි. අය පෙරේත පැටියෙක්වත් වෙන්නේ නැහැ. ඒකාන්ත කරලා භාගතුන්ස් දේශනා කරන උපත් දෙක කොහෙද? එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකේ කියනවා. ඔන්න මේ දෘෂ්ටි වලට අහු වෙලා ඉන්න ඇයට වෙන දේ. එක්ක තිරිසන් ලෝකෙට එක්ක නිරේට මැරිච්ච ගමන් යන්නේ. ඔන්න අනතුර. එතකොට භාගතුන දේශනා කරන අන්නේ අනතුරෙන් ගැලවෙන්න, ඒ දුකෙන් ගැලවෙන්න සිහි කළ යුතු ක්‍රමය මෙන්න මේ දේ නුවණින් විමසන්න කියනවා. මේ රූපය දුක් අනිත්‍ය හොවේ නිච්ඡං වාතං අනිච්ඡං වාති. නිට්ටය හොවේද අනිත්‍ය හොවේද? අනිත්‍යයි. හේතුවෙන් හටගත්ත හේතු නැතිවෙන්නේ නැති විය නිසා මේ රූපය අනිත්‍යයි. මේ විඳීම හේතුවෙන් හට අරගෙන නිසා හේතු නැතිවෙන්නේ නැති විය නිසා අනිත්‍යයි. මේ සංඥා හේතුවෙන් හට අරගෙන නිසා හේතු නැතිවෙන්නේ නැති විය නිසා අනිත්‍යයි. මේ සංස්කාර අනිත්‍යයි. මේ විඥානය අනිත්‍යයි. අන්නේ අනිත්‍ය වූ රූප වේදනා සංඥා සංකාර විඥාන යම්පන නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. දුකක් හෝ වේද සැපක් හෝ වේද දුකයි. ඒ භාගතුනාස්ම දේශනා කරන රූපං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති.
ඔබ රූපයේද සතුටින් පිළිගත්තේ, විඳීමද සතුටින් පිළිගත්තේ, ඇසද සතුටින් පිළිගත්තේ, කනද සතුටින් පිළිගත්තේ, ශබ්දයේද සතුටින් පිළිගත්තේ, ගන්ධ සුවඳද සතුටින් පිළිගත්තේ, රූපයේද සතුටින් පිළිගත්තේ. ඔබ පිළිගත්තේ යන්න භාගතුන් දේශනා කරන දුකයි. අන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන, එහෙම නැත්නම් ඇස කන නාසය දිව කය මනස, රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු, ඔය කෙරෙහිනේ මේ තණ්හාව බැසගෙන තියෙනවා, බැසගෙන තියෙන්නේ. තණ්හාව පිහිටලා තියෙනවා නම් පිහිටලා තියෙන්නේ කියලා භාගතුන් දේශනා කළේ. තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති, නිවිසමාන අනිවිසති. බැසගෙන තියෙනවා නම් බැසගෙන තියෙන්නේ, පිහිටලා තියෙනවා නම් පිහිටලා තියෙන්නේ, ඉපදෙලා තියෙනවා නම් ඉපදෙන්නේ එතනයි කිව්වා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා. යම් ප්‍රිය රූපයෙන් යුතු දෙයක් ඇද්ද, එත්තේසා තණ්හා එතනයි. එත්තේසා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති. තණ්හා උපදින්නේ එතනයි කිව්වා. තණ්හා ඉපදුණා කියන්නේ දුකනේ. ලෙඩවීම, මරණ, ශෝක කිරීම, හැඬීම්, කායික දුක්, මානසික දුක්, නිරේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, මනුස්ස ලෝකයකට ආවත් අන්නේ සීල දුක. ඊට පස්සේ භාගතුන් හිමිසනවා යමක් යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං භාගතුන දේශනා කර මෙහෙම දුකට විපරිණාමයට පත් වෙනවා නම් ඒ දේ මම කියා හෝ මාගේ ආත්ම හෝ වේද අනාත්ම හෝ වේද කියලා ඉස්සලා අහනවා. අනිත්‍ය දුක්ඛ උදේ අන්න අනාත්මයි, ඒ රූපේ අනාත්මයි, විදීම් සංඥා සංකාර විඥාන අන්න අනාත්මයි කියලා විමසනවා කියනවා. ඒතර බලන්න මේ දෘෂ්ටි වෙනින් ගැලවෙන්නේ එහෙම. දෘෂ්ටියෙන් ගැලවෙන්න තියෙන වැඩපිළිවෙල භාගතුන් මේ දේශනා කරන්නේ. සාදු සාදු කියන නෙමෙයි. 84000 පහම්පත්තු කරලා නෙමෙයි. පහම්පත්තු කරන්න එපා කියන නෙමෙයි. අනේ සාදු සාදු. ඒක පිනකට. දෘෂ්ටියෙන් ගැලවෙන්නේ නෙමෙයි. ඒක පිනක් එතන. භාගතුන්ගේ උතුම් ඥානෙ උතුම් ගුණ සිහිපත් කරමින් කරන දෙයක්. දෘෂ්ටියෙන් ගැලවෙන්න කරන තියෙන මාර්ගෙ මෙන්න. මෙන්න සම්මා දිට්ඨියටපත් වෙන්න තියෙන මාර්ගෙ මෙන්න. ඒ රූප වේදනා සංඥා සංකාර අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඊට පස්සේ භාගතුන්ස මෙන්න දේශනා කරනවා ඊට පස්සේ ওই විදිහට යමක් අනිත්‍යයි, දුකයි, අනාත්මයි නම් ඒ පින්වත් මහණනි මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය කියා හෝ ගැනීම සුදුසුද? නොයේ තම්පන්ති සුදුසු නැත ස්වාමීනි. අන්න ඒක නේද දැන් ඔය අනිත්‍ය භාවනාව කරනකොට අපි කියන්නේ මේ රූපය හේතු නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය මේ රූපය අපි දුකයි අනාත්මයි කියන්නේ. අපි කෙලින්ම කියනවා මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. ඒතර මේ ස්වභාවය තමයි නෝනින් ඉමසන්නේ. එතකොට එයාට අන්න ධර්මයේ කෙරේවා යම් සැකයක් ඇද්ද, යම් විචිකිච්ඡාවක් ඇද්ද, යම් කුකුසක් ඇද්ද, යම් දෘෂ්ටියක් ඇද්ද, ඒ සියල්ල අන්න ප්‍රහාණය වෙනවා. සීල සූත්‍රයේ භාගතුන දේශනා කරනවානේ. සෝවාන් ශ්‍රාවක මේ සීල සූත්‍රයේ තියෙන මේ සංයුත්තිනිකයි 3 වෙනි පොත් වහන්සේගේ. මේ විදිහට ශ්‍රාවකයෙක් සෝවාන් වෙන නුවණින් ඉමසවන්න ඕනේ කොහොමද කියලා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කර. ඒ ක්‍රමේ තමයි මේ දේශනා කරන්නේ. තව විග්‍රහ කරලා. එතකොට මෙහෙම පුරුදු කළොත් තමයි, මෙහෙම නුවණින් ඉමසුවොත් තමයි අන්න ඔබ අප කාටත් මේ ධර්මයේ පිළිසරණ ලබා ගන්න වාසනාව ලැබෙන්නේ. ඉතින් මොන දෘෂ්ටි වලින්, සැකයෙන්, උපාදානයන්ගෙන්, ග්‍රහණය වීම වලින් ගැලවෙන හැටි තමයි මේ ditthi සංයුත්තේ මේ තියෙන. ditthi සංයුත්තේ තියෙන්නේ සෝතාපට්ටි වර්ගයේ. ඒතර මේ සෝතාපන්න වෙන මූලික ඉලක්ක කරලා භාගතුන මේ දේශනාව මෙතන තියෙන්නේ සංයුත්තිනික 3 වෙනි පොත් වහන්සේගේ. ඒතර සෝතාපට්ටි වර්ගයේ ditthi සංයුත්තේ සංයුත්තිනික 3 වෙනි පොත් වහන්සේගේ තියෙන මේ සූත්‍ර කීපයක් අරලා තමයි අද අපි මේ හවස් වරුවේ සාකච්ඡා කළේ. ඉතින් මේ ලස්සන සූත්‍ර මේවා කියව ගන්න. උතුම් දේශනා. තමන්ගේ S2 ලැබිච්ච එකේ වාසනාව ලබා ගන්න. සිංහලෙන් වුණා සිංහලෙන් තියෙනවා, දෙමළෙන් වුණා දෙමළෙන් තියෙනවා, ඉංග්‍රීසියෙන් වුණා ඉංග්‍රීසියෙන් තියෙනවා. ඕන එකකින් කියව ගන්න. බුද්ධ වචනය වටින දෙයක්. ඒ කියවල ඊට අනුව නුවණින් ඉමසන්න. ඒ භාගතුන්සේගේ ධර්මයේම සරණ යන්න. මෙන්න මේ ධර්මයේ ශ්‍රද්ධාවෙන් අදා ගන්න. සද්ධා රුචියෙන් අදා ගන්න මේ දේ. සද්ධා රුචි අනුස්සවෙන් අහලා මේ දේ ඒකාන්තයි කියලා අදා ගන්න. සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතර්ක දිට්ඨි නිච්ඡානකන්ති. එතකොට මේ දේට ඒ විදිහට කරන්න. ඒ දේ තුළ ලැබෙන අත්දැකීම ඔබ මගඵල අවබෝධයක් කරා යරන් යන්නේ. ඒ අත්දැකීම ඔබට මගඵල අවබෝධයක් පිණිස උපකාර වෙන්නේ හැම දිනාටම. මේ ජීවිතයේ බැරි වුණත් කවදා හෝ ඊළඟ සුගති ලෝකයක හරි
මේ ධර්මයේ කෙරෙහි අවබෝධයෙන් සරණ ගිහිලා තිබුණොත් අන්න ඒකේ අවබෝධයෙන් සරණ එනවා කිව්වේ. මේ ශ්‍රාවකත්වය පීඨ පිළිසරණ පිණිස එනවාමයි. ඒක සත්‍යයක්. ඉතින් ඒ නිසා මේ ලස්සන ධර්ම කාරණා කියව ගන්න ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරලා තියෙන මේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ. සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ හරිය ලස්සන මේ පංච උපාදානස්කන්ධය ගැන හරිය ලස්සන දේශනා. සෝවාන් වෙන්න මුල් කරගෙන සද්ධානුසාරී ශ්‍රාවකයා, ධම්මානුසාරී ශ්‍රාවකයා ගැන, සෝවාන් ශ්‍රාවකයා ගැන, සකදාගාමී ශ්‍රාවකයා ගැන, ඊට පස්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ පංච උපාදානස්කන්ධ විදර්ශනා කරන හැටි, මේ සක්කාය දිට්ඨිය ගැන, විෂයාකාර වූ සක්කාය දිට්ඨිය ගැන, ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිය ගැන, සම්මා දිට්ඨිය ගැන හරිය ලස්සනට මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන මේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ දෙසූ දහම තියෙනවා. ඒ දහම ආදරයෙන් සරණ යන්නේ, ඒ දහම කියවන්න, ඒ ධර්මයට අනුව ජීවිතේ හැසිරෙන්න පුරුදු කරන්න පොඩ හරි. ඒ විදිහට මේ දහමට අනුව ජීවිතේ පුරුදු කරමින් පිළිසරණ ලබාගෙන ඔබ අප හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ උතුම් සනාතන රැකවරණය ලබන්න මේ ශ්‍රී සද්ධර්මයේම ඒකාන්තයෙන්ම උපකාර වේවා. මේ පින ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දින මේ සද්දා සතියන්ත සීල භාවනා වැඩසටහන. ඉතින් මේ සද්දා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චාමින්ද්‍රා කොඩිතුවක්කු මහත්මිය සහ ඉරෝමි ආටිගල මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් කියලා සඳහන් කරනවා. ඉතින් මේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මේ රැස් කළා වූ සියලු පින ඔබ අප සියලු දෙනා නමින් මියගිය ඥාතීන් ඇද්දී හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මීට වසර 4කට පෙර ඉහතදී මිය පරලොව ගිය රුවන් ආටිගල සොයුරාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින් යම් ඥාතිකෙනෙක් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වෙන ඇද්දී හැම දිනාද මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ පින සියලු දෙවියන්ට, විශේෂයෙන්ම සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ඇතුළු මේ පින්බිම අධිග්‍රහිත දෙවිවරු, සුමන සමන් දෙවියන්, උපුල්වන් දෙවියන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින සියලු දෙවියන්ට, සියලු බ්‍රහ්මයන්ට අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුරුන් සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා වූ දවපකාර ඔබ අප සෑම දිනාට සැලසෙත්වා. ඒ දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි චාමින්ද්‍රා කොඩිතුවක්කු මහත්මිය, ඉරෝමි ආටිගල මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටම සලසා දෙත්වා. සියලු දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින සුජීවත් සිටින ලිලියන් මෑණියන්ට, ධනවර්ධන පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සැප පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම ජූනි මාස 11 වෙනි ජන්මදිනයේ යෙදුන චවිනී කොඩිතුවක්කු දියණියට, ඒ වගේම ජන්මදිනයේ යෙදුණු චාමින්ද්‍රා කොඩිතුවක්කු, ඒ වගේම දිමුතු, ඉරෝමි ආටිගල යන සොයුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටද සිත සාන්ති, යහපත, සැපත, දීර්ඝාව සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේම දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චාමින්ද්‍රා කොඩිතුවක්කු මහත්මිය සහ ඉරෝමි ආටිගල මහත්මිය ඇතුළු පවුල් සෑම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඒ පින්වතුන් කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම්, රැකී ආරක්ෂා කටයුතු, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දෙත්න මේ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධය පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දනමෝදන්ව, ගුරු දෙවිඳුන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින උතුම් ධර්මාභෝධය පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් සියලුම ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයේද මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේ පිළිසරණ ලබන්න මේ පිනත් උපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය, ගුරුවර, නෑදෑ, හිතමිතු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන, නන් අයරින් උදව්පකාර කරන, සිව්පසෙන් අපෝපකාර කරන හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින ඔබ අපේ හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධය පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධ රූපවාහිනියෙන් ලක්පිරකු අනතුරින් ඔබ මෙලෙසින් සජීවීව එකතු වෙලා ඉන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනත් එක්ක. ඉතින් අපේ ජීවිතවල යහපත පිණිස භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකෙ තිබෙන දෘෂ්ටීන් දුරු කරමින් මිත්‍යාව බැහැර කරමින් සමාධිත්‍ය හැමදෙනාගේම ජීවිතවලට එකතු කරනවා. උතුම් ධර්මය කියා දෙනවා. ඉතින් මේ මිහිරි උතුම් ශ්‍රී සද්ධර්මය අපිට මේ විදිහට ශ්‍රවණය කරන්නට ධර්මයත් එක්ක එකතු වෙන්න ලැබීමත් මොනතරම් නම් භාග්‍යයක්ද. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් සද්ධර්ම දේශනාව සිදු කළා. අපි ඊළඟට එකතු වෙන්න සූදානම් වෙන්නේ භාවනාවත් එක්ක. ඉතින් අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙන්නේ. ඊට කලින් මතක් කරනවා අද දවසේ ප්‍රතිපර දායකත්වයෙන් එකතු කරන ඒ පින්වන්ත පිරිස ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චමින්ද්‍රා කොඩිතුවක්කු මහත්මිය සහ පින්වත් හිරෝමි ආටිකල මහත්මිය තමයි අද දවසේ ප්‍රතිපර විකාශන දායකත්වයෙන් එකතු කරන්නේ. එදිනේ පින්වන්ත පිරිසත් අපි සිහිපත් කරගෙන අපි යනවා කෙටි විරාමයකට. රැඳෙන්න ඉන්න කියලා ආරාධනා කරනවා ශ්‍රද්ධා රූප වාහිනිය ඒ වගේම ලක්විරු කුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.